Good morning ළමයි හැමෝටම. මම කතා කරන සවුන්ඩ් එක ඇහෙනවද හැමෝට? පැහැදිලිද? සවුන්ඩ් එක ඇහෙනවනේ? කවුරු හරි? හරි. අපි අන්තිම දවසේ කතා කරා නිෂ්පාදන සම්පත් කතා කරලා ඉවර කරා. ඊට පස්සේ අර අපි කලින් කතා නොකරපු කොටසක් තිබ්බනේ අතෑරලාපු කොටසක්. ඒකේ මම ඔයාලට කියලා දුන්නා ආවස්තික පිරිවැය සැලකිල්ලට ශුන්‍ය අවස්ථා කතා කරලා ළමයි නෑනේ. නෑ. භාණ්ඩ ගැන කතා කරාද? ගිය සතියේ නෝට් එකක් ලිව්වද? හරි. මේ පල්ලෙහා මේ කොටුව ඇතුලේ රූප සටහනක් ඇඳගත්තද මොකක් හරි? නෑනේ. හරි. මේ බල. භාණ්ඩ. ළමයි මිනිස්සුන්ගේ උවමනා තියෙනවනේ. මේ කියන උවමනාවන් නිෂ්පාදන සම්පත් වලින් ඍජුවම තෘප්තිමත් කරගන්න බෑ. භූමියටවත් ශ්‍රමයටවත් ප්‍රාග්ධනයටවත් ව්‍යවසායකත්වයටවත් මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන්න බෑ. මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන්න පුළුවන් භාණ්ඩ කියන දෙයට. ඒක නිසා අපි ආර්ථික විද්‍යාව එක පැත්තකින් කියන්න පුළුවන් මිනිස්සු වමනා සපුරාලන ඕනෑම දෙයක් භාණ්ඩයක් කියලා කියනවා. මිනිස්සු වමනා සපුරාලන ඕනෑම දෙයක් භාණ්ඩයක් කියනවා කියලා. හරිද? ඒ නිර්වචනය හරියටම හරි. මිනිස්සු වමනා සපුරාලන ඕනෑම දෙයක් භාණ්ඩයක් කියනවා. හැබැයි මේක ආර්ථික විද්‍යාත්මක බැලුවහම මම ගිය සතියේ කියලා දුන්නා. මේ ඉන්නේ ඔයා කියලා හිතන්නකෝ. හරිද? භාණ්ඩයකට පුළුවන් ඔයාගේ උවමනාවන් සපුරන්න. ඔව්. බිස්කට් පැකට් එකක් බිස්කට් අපි කෑවහම හරි අපේ උවමනාවන් සම්පූර්ණ වුණා කියලා අපිට දැනෙනවා. මම එතනදී ඔයාලට කියලා දුන්නා මේ බිස්කට් අපි ආහාරයට ගත්තාම අපේ උවමනාවන් සම්පූර්ණ වුණා කියලා අපිට දැනෙන්නේ ඒ බිස්කට් කෑවහම අපිට දැනෙන මානසික සතුට නිසා. ඕනම භාණ්ඩයකින් මිනිස්සුන්ට උවමනාවන් සම්පූර්ණ වෙනවා කිව්වට එතන තියෙනවා අපිට පේන්නේ නැති කතාවක්. කොහොමද සම්පූර්ණ වෙන්නේ? සම්පූර්ණ වෙන්නේ ඒ භාණ්ඩය අපි පාවිච්චි කරාම අපිට ඒකෙන් දැනෙනවා යම්කිසි දෙයක්. ඔයා කල්පනා කරලා බැලුවොත් හැම අවස්ථාවෙම ඔයාට ඕක වෙනවා. දැන් උදේට කෑම කන්නේ නැති. කෑවහම ඔයාට දැන් ඔයාගේ උවමනාව සම්පූර්ණ වුණා කිව්වම ඔයාගේ මේ මනසට යම්කිසි පණිවිඩයක් යනවා. ඒක තමයි අර මානසික සතුට කියන්නේ. තෘප්තිය කිව්වත් ඕකට අපි කියනවා උපයෝගීතාවයක් කියලා ආර්ථික විද්‍යාවෙන්. යුටිලිටි. උපයෝගීතාවය. ධනෝපයෝගීතාවයක් කියලා කියනවා. ඉතින් භාණ්ඩකින් මිනිස්සුන්ගේ උවමනාවන් සපුරාලන්නේ අර ඒ භාණ්ඩය තුලින් මානසික තෘප්තියක් නැත්තම් ධනෝපයෝගීතාවයක් ලබා දෙන නිසා.
එහෙනම් භාණ්ඩ වලින් මිනිස්සුන්ගේ උවමනාවන් සම්පූර්ණ වෙනවා නම් අනිවාර්යෙන් ළමයි භාණ්ඩ වලට මේ ධනෝපයෝගීතාවයක් හෙවත් මානසික සතුටක් දෙන්න පුළුවන් වෙන්න එපා. මොකද එතකොටනේ මිනිස්සුන්ගේ උවමනාවන් සම්පූර්ණ වෙන්නේ. අපිට එහෙම මානසික සතුටක් තෘප්තියක් නැත්තම් කිසියම් දෙයකින් කවදාවත් අපිට ඒකෙන් අපේ උවමනා සම්පූර්ණ කරගන්න බෑ. අර මං ගිය සතියේත් උදාහරණයක් කිව්වේ. හිතන්නකෝ ආහාර කියලා. මෙතන ඇති සමහර ආහාර වලට කැමති නැති අය. උදාහරණයක් මම ගත්තොත් මම මාමයිට් වලට කැමති නෑ. හරිද? මාමයිට් වලට මම පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ ස්මෙල් එක සමහරව ඇති. කැමති සමහරව ඇති මං වගේ කැමති නැති අය. හරිද? එතකොට මාමයිට් වලට ළමයි මගේ උවමනාවන් තෘප්තිමත් කරන්න බෑ. ඇයි ඒ? මට ඒක කෑවා කියලා මානසික සතුටක් දැනනවද? දැනනවද? දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියන්නේ මගේ උවමනාවන් තෘප්තිමත් කරන්න බෑ කියන. කෙනෙක් කැමති ඇති. එතකොට එයාට ඒකින් තෘප්තියක් දැනෙනවා, එයාට උපයෝගීතාවයක් දැනෙනවා. ඒක පුද්ගලයා අනුව ඩිපෙන්ඩ් වෙන්නේ. සාමාන්‍යයෙන් අර භාණ්ඩයකින් මිනිසුන්ගේ උවමනා සම්පූර්ණ වෙන්නේ ඒකේ හම්බෙන තෘප්තිය නැත්නම් උපයෝගීතාවය. ඉතින් අපි ඉගෙන ගත්තා ධනෝපයෝගීතාවයක් ලැබෙන ඕනෑම දෙයකට අපිට භාණ්ඩයක් කියන්න පුළුවන්. ධනෝපයෝගීතාවයක් ලැබෙන දේවල් වලින් මිනිසුන්ගේ උවමනා සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි? ඔය ටික ඉගෙන ගත්තා. මෙතනින් ඉස්සරහට යන්න තියෙනවා. මතක තියාගන්න එතකොට ධනෝපයෝගීතාවයක් නැත්නම් සරල අදහස තෘප්තියක් ලබා දෙන දේවල් වලට තමයි භාණ්ඩ කියලා කියන්නේ. මේ බලන්නකෝ මම උදාහරණ කීපයක් ලියනවා. ජංගම දුරකථනයෙන් ඔයාට තෘප්තියක් තියනවද නැද්ද? ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් තියෙනවා. එහෙනම් ඒක ඔයාට භාණ්ඩයක්. ගෙදර පාවිච්චියට වාහනයක් තියෙනවා නම් ඒකෙන් ඔයාට තෘප්තියක් තියනවද නැද්ද? උපයෝගීතාවයක් තියෙනවා. එහෙනම් ඒක භාණ්ඩයක්. පරිගණකයක් තියෙනවා නම් ගෙදර ඒකේ පාවිච්චි කරද්දී ඔයාට තෘප්තියක් තියනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඒක භාණ්ඩයක්. කමිසයක් අඳිනවා නම් ඔයා ඒ කමිසෙන් ඔයාට තෘප්තියක් තියනවද නැද්ද? ඔව් තියෙනවා. එහෙනම් ඒක භාණ්ඩයක්. ළමෙක් අහනවා ධනෝපයෝගීතාවයක් ලැබෙන්නේ නැති දේවල් භාණ්ඩ නෙවෙයි කියලා. නෑ. උපයෝගීතාවයක් නැත්තම් ළමයි ඒකෙන් ඔයාගේ උවමනාවන් තෘප්තිමත් කරන්න බෑනේ. එතකොට භාණ්ඩයක් කියලා ගන්න බෑ. හරි? දැන් අපි ඉගෙන ගන්නවා සමහර දේවල්. දැන් අර ඒකනේ මං කිව්වේ නිෂ්පාදන සාධක භාණ්ඩ කියන්න බෑ කියලා. බඩගින්නක් ආවා. හරිද? පොළවේ පස් ඔයාලට කන්න පුළුවන්ද? පොළවේ තියෙනවා පස්. කන්න පුළුවන්ද? බෑ. භාණ්ඩයක් වෙනවද? පොළවේ තියෙන පස් භාණ්ඩයක් වෙනවද? උත්තර දෙන්නකෝ. වෙන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ මෙහෙම මවා ගන්නකෝ කවදා හරි අවුරුදු ගාණක් ගිහිල්ලා මිනිස්සු ඒ තත්ත්වෙට විකාශනය වෙනවා කියලා. නිකන් හිතන්න මම දැන් ඔය ඒක කියන්නම මම මේ ඔය ඉන්ටර්නෙට් එකේ එහෙම දැකලා තියෙනවා සමහර නිකන් මේ අසාමාන්‍ය මිනිස්සු ඉන්නවා එහෙම ගල් කන මිනිස්සු, ගඩොල් කන මිනිස්සු, වැලි කන මිනිස්සු. ඕන්නම් ඔය Google එකේ සර්ච් කරලා බලන්න එහෙම ලෝකේ ඉන්නවා මිනිස්සු කීප දෙනෙක්. හිතන්නකෝ ලෝකේ හැම මිනිස්සයාටම මෙහෙම පස් වලින් තමන්ගේ කුසගින්න නිවා ගන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ පස් කෑවහම තෘප්තියක් තියෙනවා බඩ පිරෙනවා. එදා ඉඳන් පස් කියන්නේ භාණ්ඩයක් විදියට ගන්නවද නැද්ද? එදා ඉඳන් පස් කියන දේ භාණ්ඩයක් විදියට ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? ගන්න පුළුවන්. ඔන්න ඔය මෙතඩ් එක තමයි තියෙන්නේ. හරි? උපයෝගීතාවයක් තියෙනවා. ඔයා තර්ක කරනවා නම් සර් මම නම් එහෙම නෑ සර්. මට ඔය ගස්වල තියෙන කොළ එහෙම නිකන් කඩාගෙන කෑවත් තෘප්තියක් තියෙනවා. මට එහෙම බඩ පිරෙනවා. ඔයා එහෙමනම් ඉතින් ඔයාට භාණ්ඩයක් එන්නේ. විශේෂිතයි. හරිද? කෙහෙල් ගහක කෙහෙල් කොළ කෑවහම ඔයාට බඩ පිරෙනවා. තනකොළ කෑවහම බඩ පිරෙනවා. ඊයාත්ම සම්බන්ධයක් මොකක් කර තියෙනවා. භාණ්ඩයක් වගේ. කිසි අවුලක් නැහැ. ඔයාට තෘප්තියක් තියෙනවනේ කියන්නේ. දැන්නව බඩ පිරෙනවා කියන්නේ යම් කිසි දෙයක් සතුටක් දැනනවනේ ඔයාට තෘප්තියක් තියෙනවා. එතකොට භාණ්ඩයක්. සාමාන්‍යයෙන් ගත්තොත් ඒ වගේ මිනිසුන් තෘප්තියක් දැනෙන්නේ. හරි. මේ වලින් තෘප්තියක් දැනෙනවා. ඒක නිසා භාණ්ඩ. වාතය අපි මේ හුස්ම ගන්නවනේ. මට කියන්නකෝ වාතයෙන් අපිට තෘප්තියක් ඔක්සිජන් කියලා ගමුකෝ. තෘප්තියක් දැනෙනවද නැද්ද?
දැනෙනවා. ළමෙක් කියනවා සර් එතකොට මාමයිට් කියන්නේ භාණ්ඩයක් විදියට ගන්නවනේ ඒක මිනිස්සු. ළමයි මාමයිට් භාණ්ඩයක් විදියට ගන්නවා අර මං අකමැති නිසා එහෙම කිව්වේ. ඇත්තටම හරියට තර්ක කරොත් මාමයිට් කියන්නේ මට භාණ්ඩයක් නෙමෙයි. මම අනුව. ඒක ළමයි දෙපිරිසකට බෙදෙනවනේ. දැන් මේ කියන ඒවා එහෙම බෙදෙන්නේ නෑනේ. මොන ලෝකෙද ඉන්නේ ජංගම දුරකථනකින් තෘප්තියක් නැති මිනිස්සෙක්. මට හොයලා එක්කන් මෝටර රථයකින් තෘප්තියක් නැති මිනිස්සෙක්. පරිගණක වලින් තෘප්තියක් නැති මිනිස්සෙක්. කමිසයක් ඇඳහම තෘප්තියක් නැති මිනිස්සෙක්. අර මාමයිට් එක මම විශේෂයෙන් ගත්තේ ඒක අර මට උදාහරණයෙන් අරන් ඔයාලට concept එක පැහැදිලි කරන්න පුළුවන් නිසා. හරිද? දැන් අනිත් ඒ වගේන් එහෙම නෑනේ. හැමෝටම වගේ තෘප්තියක් තියෙනවා. සමහර අර එහෙම තියෙනවනේ සමහර ඒවට අපි කෑම වර්ග වගේ දේවල් වලට ගොඩක් වෙලාවට ඔක වෙන්නේ. අපි කැමති නැති දේවල්. ඇත්තටම හරියට තර්ක කරොත් ඒ මිනිස්යාට ඒක භාණ්ඩයක් නෙවෙයි. ඒ අකමැති පිරිසට. ඇයි? ඔවුන්ට ඒක උපයෝගීතාවයක් ජන්‍ය වෙන්නේ. හැබැයි පොදුවේ අපි ගත්තොත් මාමයිට් කියන ආහාරය මිනිස්සු පාවිච්චි කරනවා. නේ? පාන් කන සමහරු ඉන්නවා මාමයිට් බට්ටෝ. මාමයිට් කිව්වොත් වෙන මුකුත් ඕනේ නැහැ. මාමයිට් බෝතලයයි පාන් පෙති ටිකයි තිබ්බනම් ඇති. උදේටත් කන්න පුළුවන්, දවල්ටත් කන්න පුළුවන්, රාටත් කන්න පුළුවන් මාමයිට් බට්ටෝ. මේ මිනිස්සුන්ට ඉතින් බාණ්ඩ අර සාමාන්‍ය විදිහ ගත්තේ මම. හරි? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. වාතය තෘප්තියක් තියනවද නැද්ද අපිට? තෘප්තියක් තියෙනවා. තෘප්තියක් නෑ කියලා කවුරු හරි කියනවා නම් හරිද? දැන් ළමයි වෙලාව 10ට 10යි 9යි 8යි වහගෙන එතකොට වාතය යන්නේ නෑනේ එතකොට වහගෙන ඉන්න හෙට උදේ වෙනකම්. එතකොට ඔයාට මට ඔයා එක්ක පව් වැඩ කරලා තියෙනවා පායටයි හොඳ වැඩ කරලා තියෙනවා දිව්‍ය ලෝකෙටයි ගිහිල්ලා තේරුම් ගන්න පුළුවන්. වාතය මිනිස්සුන්ට ඕනේ. මිනිස්සුන්ට ඕනේ ළමයි වාතයෙන් තෘප්තියක් තියෙන. හිරු එළිය හිරු එළිය හිරු එළිය තියෙනවා නේ තෘප්තියක් තියෙනවා හිරු එළිය. ඉතින් මවා ගන්නකො මොකෝ ඉරක් පායන්නේ නැති ලෝකයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. බෑ. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත නිර්වචනය අනුව හරිද? අපි ඉගෙනගත්ත නිර්වචනය අනුව මේ සියලු දේවල් බාන්න. මේ සියලු දේවල් බාන්න. මොකද මේ වගේ මිනිස්සුන්ට ධන උපයෝගීතාවයක් හෙවත් තෘප්තියක් තියෙනවා. ජංගම දුරකථන මෝටර රථ පරිගණක කමිස ගත්තත් හිරු එළිය වාතය වගේ දේවල් ගත්තත් මේ ඔක්කොගෙම තෘප්තියක් තියෙනවා. හැබැයි ළමයි මේ කළු පාට පෑනෙන් ලියපු අය හරි විනාඩියක් දෙන්න ළමයි
හරි බලන්න ළමයි. ඒතර මේ ඔක්කොම භාණ්ඩනේ. ධනුපයෝගීතාවයක් හෙවත් තෘප්තියක් ලබා දෙන්න. හැබැයි මේ වගේ වෙනසක් තියෙනවා. මේ කළු පාට පෑනෙන් ලියලා තියෙන භාණ්ඩයි නිල් පාට පෑනෙන් ලියන භාණ්ඩයි අතර වෙනසක්. වෙනස තමයි ළමයි මේව හැදෙන විදිය දාලා. මේ දේවල් හැදෙන්නේ ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් ඇතුළත. ඒ කියන්නේ යෙදෝම් තියෙනවා ක්‍රියාවලියක් තියෙනවා ඊට පස්සේ නිමෝම්. ජංගම දුරකථනයක් වුණත් මෝටර් රථයක් වුණත් පරිගණකයක් වුණත් කමිසයක් වුණත් හැදෙන්නේ මේ වගේ ප්‍රොසෙස් එකක්. මේකට විවිධ යෙදවුම් ඇතුළත් කරනවා මේ යොදා ගන්න දේවල් වලට නිෂ්පාදන සම්පත් කියනවනේ මතකයිනේ. මොනවාද? යන්ත්‍ර පාවිච්චි කරනවා අරවා හදන්න. ගොඩනැගිලි පාවිච්චි කරනවා. නේ? ඊට පස්සේ ශ්‍රමය පාවිච්චි කරනවා. ඔය වගේ දේවල්. ඒව පාවිච්චි කරලා තමයි මේ භාණ්ඩ හදන්නේ. ජංගම දුරකථන ගත්තත්, මෝටර රථ ගත්තත්, පරිගණක ගත්තත්, කමිස ගත්තත් එහෙම. හැබැයි මේකේ විශේෂත්වය වාතය සහ හිරු එළිය ළමයි ඔහොම නිෂ්පාදන ක්‍රියාවලියක් නෑ. කවුරු හරි ළමයි යෙදවුම් ඇතුළත් කළා ක්‍රියාවලියකට ලක් කළා නිමෝමක් බිහි කරන එකක්ද මේ වාතය හිරු එළිය කියන්නේ? කවුරු හරි කම්පැනි එකකින් හදන එකක්ද? නෑ. එහෙම කම්පැනි එකකින් හදන එකක් නෙවෙයි. එහෙම කම්පැනි එකකින් හදන එකක් නෙවෙයි. හරිද? නිෂ්පාදන ක්‍රියාවලියක් නෑ. මේ වගේ යෙදවුම් ඇතුළත් කරන්නේ නෑ. එහෙමනම් ළමයි මේ භාණ්ඩ කිව්වහම ಜಾති දෙකක් තියෙනවා. ಜಾති දෙක තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා බිහි කරන ඒවායි එහෙම නැතුව බිහි කරන්නේ. ඔයාලට මතකයිද මෙහෙම දෙයක් කිව්වා මම? ඊය සතියේ මේ භාණ්ඩ හා සේවා බිහි කරන්න යොදා ගන්නවනේ නිෂ්පාදන සම්පත්. ඒ නිෂ්පාදන සම්පත් වලින් යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ශ්‍රමය වගේ දේවල් සැපයුම සීමිතයිද අසීමිතයිද? සැපයුම සීමිතයිද අසීමිතයිද? කියන්න බලන්න. සැපයුම සීමිතයි. very good. මට කියන්නකෝ මං ওই සැපයුම සීමිත සාධක වලට නමක් කිව්වා. සැපයුම සීමිත සාධක වලට නමක් කිව්වා. මොන සම්පත් කියලාද? නෑ ආර්ථික භාණ්ඩ කතාවක් මං ඔයාලට කියන්නේ නෑ තාම. සම්පත් ගැන අහන්නේ. ඊයේ සතියේ කතා කරමු. මේ නිෂ්පාදනයට යොදාගන්න යෙදවුම් වලට නිෂ්පාදන සම්පත් කිව්වේ. මේ නිෂ්පාදන සම්පත් වල යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ශ්‍රමය සීමිතයිනේ. මේ වගේ සීමිත සම්පත් වලට කිව්වා අපි මොන සම්පත් කියලාද? ආර්ථික සම්පත් කියලා. ආර්ථික සම්පත්. එහෙනම් ළමයි අපිට මෙහෙම හඳුනා ගන්න පුළුවන් මේ. භාණ්ඩ කිව්වහම භාණ්ඩ කියලා හඳුන්වන්නේ ධන තෘප්තියක්, ධන උපයෝගීතාවයක් හෙවත් මිනිස්සුන්ට තෘප්තියක් තියෙන දේවල්. හැබැයි ඒකේ සමහර භාණ්ඩ හදන්න මිනිස්සු ආර්ථික සම්පත් පාවිච්චි කරනවා. හැබැයි අර හිරු එළිය වාතය වගේ දේවල් මම උදාහරණයක් ලියන්නම්කෝ. මෙතනට මේ මෝටර් රථ, පරිගණක වෙන්නේ නේ.
පරිගණක ජංගම දුරකථන ඒ වගේ දේවල් හදන්න ආර්ථික සම්පත් පාවිච්චි වෙනවා. හැබැයි අනිත් જાතිය හිරු එළිය වාතය ඔය වගේ දේවල් හැදෙන්න ආර්ථික සම්පත් භාවිතා කරන්නේ නැහැ. එහෙනම් ඔයාට මෙහෙම තේරුම් ගන්න පුළුවන්. භාණ්ඩ වර්ග ಜಾති දෙකක් තියෙනවා. ආර්ථික සම්පත් භාවිතා කරලා හදන භාණ්ඩයි ආර්ථික සම්පත් පාවිච්චි වෙන්නේ නැතුව හැදෙන භාණ්ඩයි. පිහි වෙන භාණ්ඩ. එහෙම ಜಾති දෙකක්. එහෙමනම් ළමයි අපිට භාණ්ඩ වර්ග කරන්න පුළුවන් මේ වර්ග දෙක අනුව. අර ආර්ථික සම්පත් පාවිච්චි කරලා හදන භාණ්ඩ තියෙන්නේ. ඒවට අපි නමක් කියනවා ආර්ථික භාණ්ඩ කියලා. ආර්ථික සම්පත් පාවිච්චි වෙන්නේ නැතුව ඇදිලා තියෙන භාණ්ඩ වලට අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. උදාහරණ දෙන්න. තේරෙනවද කියපු දේ? එහෙනම් මට කියන්න භාණ්ඩ වර්ග කීයක් තියෙනවද? භාණ්ඩ වර්ග කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවාද වර්ග දෙක? ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි. ආර්ථික භාණ්ඩ කියන්නේ ආර්ථික සම්පත් වැය කළා හදන භාණ්ඩ. මොනවාද ආර්ථික සම්පත් කියන්නේ? සැපයුම සීමිත සම්පත්. ඒ කියන්නේ ගොඩනැගිලි ශ්‍රමය යන්ත්‍ර ඕවනේ සැපයුම සීමිත ඔය වගේ දේවල් පාවිච්චි කරලා හදනවා නම් ඒවා ආර්ථික භාණ්ඩ. හැබැයි මතක තියාගන්න මෙහෙම මම කියන්නේ ළමයි මේ සියලුම සම්පත් ආර්ථික සම්පත් වෙන්න ඕනේ කියලා එහෙම නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම. ලුණු ගන්න ලුණු. අර අපි කලින් ගත්තේ භාණ්ඩයක්. ලුණු නිෂ්පාදනයේට හිරුවෙලිය පාවිච්චි වෙනවද නැද්ද? ලුණු නිෂ්පාදනයේට හිරුවෙලිය පාවිච්චි වෙනවද නැද්ද? වෙනවා. හැබැයි යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි ශ්‍රමය වගේ දේවලුත් පාවිච්චි වෙනවද නැද්ද? වෙනවා. අර මම කියන්නේ එක සීමිත සාධකයක් හරි මොකක් හරි අර සීමිත සාධකයක් නැත්නම් ආර්ථික සම්පතක් පොඩ්ඩක් හරි පාවිච්චි වෙනවා නම් ඒව ආර්ථික භාණ්ඩ. මේවට ළමයි කොහෙවත් ගෑවිලා නැහැ ආර්ථික සම්පත් ගැන. යන්ත්‍ර වලින් හැදෙන හිරුවෙලිය. ගොඩනැගිලි ඕනේද හිරුවෙලිය හැදෙන්නේ නැහැ. ඒවා මේ නිෂ්පාදන ක්‍රියාවලියක් කරහා මිනිස්සු හදන දේවල් නෙවෙයි. මේවට කිසිම සීමිත සාධකයක් පාවිච්චි වෙන්නේ නැහැ. ඒවට තමයි අපි ආර්ථික නොවන භාණ්ඩ. තේරුණාද? එහෙනම් ළමයි පටලවා ගන්න එපා. ආර්ථික භාණ්ඩ කියන්නේ ආර්ථික සම්පත් වැය කරලා හදන දේවල්. ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ ආර්ථික සම්පත් වැය කරන්නේ නැතුව හැදෙන දේවල්. හරි. මෙන්න මේක හරිනේ. භාණ්ඩ කොටස් දෙකයි ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි. තව පුංචි දෙයක්. මේ බලන්නකො ළමයි. එතකොට ආර්ථික භාණ්ඩ හැදෙන්නේ මෙහෙමනේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. ආර්ථික භාණ්ඩයක් නිෂ්පාදනය කරද්දී අදාළ නිෂ්පාදකයෝ සීමිත සම්පත් පාවිච්චි කරනවා. සීමිත සම්පත් පාවිච්චි කරනවා. හරිද? සීමිත සම්පත් පාවිච්චි කරනවා. සීමිත සම්පත් පාවිච්චි කරද්දී අපි දන්නවා මේ යන්ත්‍රයෙන් ළමයි මේ ගොඩනැගිල්ලෙන් ළමයි මේ ශ්‍රමයෙන් ළමයි මොකක් හරි දෙයක් නිෂ්පාදනය කරනවා කියලා හිතනවා මෙතන. අපි උදාහරණයක් ගමුකෝ මෝටර් රථ කියලා. මම මේ මෝටර් රථ ගැන තමයි කතා කරන්නේ. මේ ශ්‍රමය ගොඩනැගිලි යන්ත්‍ර වලින් අපි දන්නවා මෝටර් රථ වගේම ළමයි තව දේවල් හදන්න පුළුවන්. අපි ඉගෙනගෙන තියෙනවා ආර්ථික සම්පත් වල විකල්ප භාවිත තියෙනවා. ආර්ථික සම්පත් වල විකල්ප භාවිත තියෙනවා. හැබැයි යන්ත්‍රයකින් ළමයි මේ අවස්ථාවේ මෝටර් රථ හදන්න මේ යන්ත්‍රය යොදවනවා නම් ගොඩනැගිල්ල
මෝටර රථ නිෂ්පාදනයට යොදවනවා නම් මේකෙන් කරන්න පුළුවන් අනිත් හැමදේම කරන්න හම්බෙන්නේ නැහනේ අපිට. අපි දන්නවනේ සාමාන්‍යයෙන්. ඔයා ගාව ගොඩනැගිල්ලක් තිබ්බොත් ඔයාට ගොඩනැගිල්ලෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්කමක් ඇති. හැබැයි එකපාර හැමදේම කරන්න බෑ. එකකට ඔයා යෙදුවොත් අනිත් දේවල් අතහරින්න වෙනවා. ඒ කියන්නේ කැපකිරීමක් වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා සීමිත සම්පතක් භාවිතා කරද්දී එක් විකල්පයකට තමයි යොදවන්න වෙන්නේ අනෙකුත් විකල්ප කැප කරන්න වෙනවා. ඒ නිසා ආර්ථික විද්‍යාවට අනුව ආවස්තික පිරිවැයක් හටගන්නවා. එහෙනම් මේ සීමිත සම්පත් භාවිතා කරලානේ ආර්ථික භාණ්ඩ හදන්නේ. එහෙනම් ආර්ථික භාණ්ඩ හදද්දී අදාළ නිෂ්පාදකයන්ට ආවස්තික පිරිවැයක් දරන්න වෙනවද නැද්ද? ආවස්තික පිරිවැයක් දරන්න වෙනවද නැද්ද? උත්තර දරන්න වෙනවා. එහෙනම් මම තව ලක්ෂණයක් මේකට එකතු කරන්නම්. ආර්ථික සම්පත් භාවිතා කරනවා වගේම ආවස්තික පිරිවැයකුත් තියෙනවා මෙතන. ආර්ථික භාණ්ඩ. හැබැයි ඔයාට පේනවා හිරු එළිය වාතය වගේ දේවල් වලට ආර්ථික සම්පත් පාවිච්චි වෙන්නේ නැහැ. ආර්ථික සම්පත් සම්බන්ධයක් නැහැ. ඉතින් ළමයි ආර්ථික සම්පත් සීමිත සම්පත් වලින් තේරීමක් කළා ආවස්තික පිරිවැයක් හටගන්න. ඉතින් ආර්ථික නොවන භාණ්ඩ හැදෙද්දී ආර්ථික සම්පත් මෙතනට පාවිච්චි වෙන්නේ නැත්නම් ආවස්තික පිරිවැය කියලා සංකල්පයක් මෙතන තියෙන්න පුළුවන්ද? ආවස්තික පිරිවැයක් කියලා සංකල්පයක් මෙතන තියෙන්න පුළුවන්ද? උත්තර ඕනේ. බැ. එහෙනම් මට මෙතනට ලක්ෂණයක් දෙන්න පුළුවන්. ආර්ථික සම්පත් භාවිතා කරන්නේ නැහැ වගේම ආවස්තික පිරිවැයක් දරන්නේ නැහැ. හරි. බලන්න බෝඩ් එක දිහා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. විනාඩියක් දෙන්න. භාණ්ඩ කොටස් දෙකකට බෙදුවා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එක්දාස් 68 ඔයා ප්‍රශ්නයක් අහනවා ආවස්තික පිරිවැය කියන්නේ ආර්ථික සම්පත් වලට යන වියදමද කියලා. කලින් හිටියේ නැද්ද ක්ලාස් වල? මං ආවස්තික පිරිවැය උගන්වද්දි හිටියද නැද්ද? හිඟකම තේරීම ආවස්තික පිරිවැය උගන්වද්දී මිස් වුණාලු. ඒක තමයි අවුල. අර රෙකෝඩින් තියනවා බලන්න. අපි මතක දන්නවනේ කට්ටිය ආවස්තික පිරිවැය කියන්නේ ළමයි කිසියම් සම්පතක් නේ. විකල්ප අතරින් අපිට කිසියම් දෙයක් විකල්ප අතරින් එක් විකල්පයකට යොදවන්න වෙනවනේ. එතකොට අනිත් විකල්ප කැප කරන්න වෙනවා. ඒ කැප කරන විකල්පයේ හොඳම වටිනාකමට අපි ආවස්තික පිරිවැය කියලා කියනවා. මට නිකන් තප්පර ගානෙන් විනාඩියකින් දෙකකින් කියන්න බෑ. හිටපු ළමයි දන්න ඇති ලොකු වෙලාවක් අරගෙන අපි ඕවා ඉගෙන ගත්ත හරියට. අර රෙකෝඩින් ටික පුළුවන් නම් බලන්න. නැත්තම් ඔයා A level classes යනවා නම් මේ ඔය මගේ ක්ලාස් එකේ නම් එන සතිය දෙක තුල ආවස්තික පිරිවැය සම්පූර්ණයෙන් ඉගෙන ගන්නවා. ඒකෙන් කවර් කරගන්න පුළුවන්. හරි? ඒ නැති නිසා ලොකු ටිකක් මහන්සි වෙන්න ඕනේ concept එකක්. රෙකෝඩින් එක බලන්න try කරන්න. බලලා මොකක් හරි බැරි දෙයක් තිබ්බොත් මගෙන් අහන්න. මම එතකොට පැහැදිලි කරන්නම්. තේරෙනවද? අනිත් අයට ප්‍රශ්න නැද්ද? හරිනේ භාණ්ඩ වර්ග දෙකයි ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි. ආර්ථික භාණ්ඩ හදන්න ආර්ථික සම්පත් වැය කරනවා. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ හදන්න ආර්ථික සම්පත් කියලා જાතියක් පාවිච්චි වෙන්නේ නැහැ.
ආර්ථික භාණ්ඩ හදන්න ආර්ථික සම්පත් පාවිච්චි වෙන නිසා ආර්ථික සම්පත් වල සැපයුම සීමිතයිනේ. ඉතින් ඒ සීමිත සම්පත් පාවිච්චි කරද්දී අනිවාර්යෙන් යම්කිසි දෙයක් අනිත් විකල්ප කැප කරන්න වෙනවා ඒ නිෂ්පාදනය. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් දරලා තමයි ආර්ථික භාණ්ඩයක් හදන්න වෙන්නේ. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ වලට ආර්ථික සම්පත් පාවිච්චියක් වෙන්නේ නැති නිසා ආවස්තික පිරිවැයක් එතනට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් නැහැ කියන එක. අර ඔයාට භාණ්ඩ වලට පල්ලෙහා කොටුවක් තියෙනවනේ. ඒ කොටුව දීලා තියෙන ළමයි මම මෙන්න මේක අඳගන්න. නිර්වචනය අපි පස්සේ ඉගෙන ගන්න. කියන්නේ ඉගෙනගෙන තියලා ලියා ගන්නවා. දැන්ට මෙන්න මේක නෝට් කරගන්න. කන්සෙප්ට් එක 100%ක් පැහැදිලි නම් සහ නෝට් එක ලියලා ඉවරයි නම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න. මෙතන මේ කොටුවක් තියෙන ළමයි ඒකේ ඇඳගන්න. බෝඩ් එක ක්ලියර් නැහැලු දැන් හරි ගියාද කියලා බලන්න.
අල්ලම ආර්ථික සම්පත් කියන එකේ අදහස් තමයි අර මම නිකන් දාලා තියෙන උඩ ඒක නැතත් කමන්නේ. මම ඒක එතන ඔයාලට අමතක ඇති කියලා ලිව්වේ ආපහු ආර්ථික සම්පත් වලට ඊතලයක් දාලා සැපයුම සීමිත සම්පත් කියලා. එතන අර අදාළ දේවල් තමයි ගොඩනැගිලි, ශ්‍රමය, යන්ත්‍ර වගේ දේවල්නේ ආර්ථික සම්පත් කියන්නේ. ඒක තමයි ලියලා තියෙන්නේ. මේ අවශ්‍ය නම් ලියාගන්න අර මම අවශ්‍යත් නැහැ ආර්ථික සම්පත් කිව්වම දන්නවා ඇතිවා. ඉවර වෙලා කියන්න ළමයි. තාම ලියන අය ඉන්නවත් තියන්න ඕනේද? බෝඩ් එක තියන්න ඕනේ තාම. මකන්න කලින් අහන්නේ. මං කියන්න ළමයි නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් කියන්නේ දෙකම එකක් නෙමෙයි. මේ බලන්න ළමයි. මේක හරිනේ. මම නිර්වචනය කරන්න කලින් ඔයාට ඇති වෙන ඩබල් AT මට්ටමින් නම් ලොකු අවුලක් නැති වෙයි. හැබැයි A level වලදී ඔයාට ඇති වෙන ප්‍රශ්නයක් දෙකක් මම පැහැදිලි කරලා ඉවවුල් කරලා දෙන්න. දැනුත් එක ළමයෙක් ඇහුවා ඒ ප්‍රශ්න. සර් නිෂ්පාදන සම්පත් වලටද ආර්ථික සම්පත් කියන්නේ? මේ පැත්තේ මම බාන්න කරා. ළමයි නිෂ්පාදන සම්පත් කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්නේ යොදා ගන්න ඕනෑම දෙයක්. ඕනම දෙයක්. යන්ත්‍ර ගන්නවා, ගොඩනැගිලි ගන්නවා, ශ්‍රමය ගන්නවා, හිරුවෙලිය ගන්නවා, වාතය ගන්නවා, නේ? වනාන්තර ගන්නවා, ගොඩාක් දේවල් ගන්නවා. ඒ ගන්න හැම දෙයක්ම නිෂ්පාදන සම්පතක් කියලා අපි සැලකනවා. ඔය ගන්න දේවල් වල සීමිත සම්පත් තියෙනවනේ. සීමිත සම්පත් තියෙනවා. ඒ සීමිත සම්පත් වලට තමයි අපි ආර්ථික සම්පත් කියන්නේ. එහෙනම් මට කියන්න අර මං ලුණු නිෂ්පාදනයට කිව්වනේ කලින් හිරුවෙලිය ගන්නවා කියලා. ලුණු නිෂ්පාදනයට ගන්න හිරුවෙලිය නිෂ්පාදන සම්පතක්. ඔව් භාණ්ඩ හදන්න ගන්නවනේ. හැබැයි ලුණු නිෂ්පාදනයට ගන්න හිරුවෙලිය ආර්ථික සම්පතක් විදියට ගන්න පුළුවන්ද? පුළුවන්ද? උත්තර ඕනේ. බෑ. ඒක සීමිත නෑ. අසීමිතයි. ඒ අසීමිත සම්පත් තමයි අපි දාන්නේ මේ පැත්තට. ඒවට තමයි අපි කියන්නේ ආර්ථික නොවන සම්පත් කියලා.
හරිද? අන පේන අඩුයිනේ ලියන එක. ඒවට තමයි කියන්නේ ආර්ථික නොවන සම්පත්. හරි? එහෙනම් නිෂ්පාදනයේට යොදා ගන්න දේවල් වලට නිෂ්පාදන සම්පත් කියනවා. ඒකේ සීමිත ඒවාට කියනවා ආර්ථික සම්පත් කියලා. අසීමිත සම්පත් වලට කියනවා ආර්ථික නොවන සම්පත්. භාණ්ඩ කියන්නේ හරිද? මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන දේවල්. සමහර භාණ්ඩ තියෙනවා ළමයි මෙන්න මේ ආර්ථික සම්පත් පාවිච්චි කරලා හදන ඒවා. ආර්ථික සම්පත් භාවිතා කරලා හදන දේවල්. සම්පත් යූස් වෙනවා. ඒවට අපි කියනවා ආර්ථික භාණ්ඩ. සමහර භාණ්ඩ තියෙනවා මේ ආර්ථික සම්පත් පාවිච්චි වෙන්නේ නැහැ. ආර්ථික සම්පත් පාවිච්චි වෙන්නේ නැහැ. ඒවට කියනවා ආර්ථික නොවන භාණ්ඩ. තේරෙනවද කියපු දේ? දැන් මම අහන ප්‍රශ්නයක් වගේ. නිෂ්පාදන සම්පත් කියන්නේ ආර්ථික සම්පත් වලටද? ඕඩේ බැලුවහම පේනවා. අර ළමයා අහපු ප්‍රශ්නේ. නිෂ්පාදන සම්පත් කියන්නේ ආර්ථික සම්පත් වලටද? උත්තර දෙන්න. නෑ. නිෂ්පාදන සම්පත් වලින් සැපයුම සීමිත සම්පත් තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. සැපයුම අසීමිත ඒවට කියනවා ආර්ථික නොවන සම්පත්. මිනිස්සුන්ගේ උවමනාවන් තෘප්තිමත් කරන දේවල් තමයි භාණ්ඩ කියන්නේ. ඒ සමහර භාණ්ඩ ළමයි ආර්ථික සම්පත් පාවිච්චි වෙලා හැදිලා තියෙනවා. වෙලා හැදිලා තියෙනවා. ඒවට අපි මොනවා කියනවද? ආර්ථික භාණ්ඩ. සමහර අපේ උවමනාවන් සම්පූර්ණ කරගන්න භාණ්ඩ තියෙනවා. ඒවට කවදාවත් ආර්ථික සම්පතක් භාවිතා වෙලා නැහැ. ඒව පිළිවෙත්. ඒවට අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ. සීමිත අසීමිත කතාව දන්නවා දැන් භාණ්ඩ කියන්නේ එකක් සම්පත් කියන්නේ තව. දැන් එනවා මෙතන. සීමිත සම්පත් හිඟයිනේ. හිඟ සම්පත් එකකට තෝරත් එකකට යොදවද්දී තව දේවල් කැප කරන්න වෙනවද නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. එහෙනම් ළමයි සීමිත සම්පතක් තියෙනවා නම් කාගාව හරි ඒ සීමිත සම්පත නිෂ්පාදනකාරයකට යෙදෙව්වොත් ආවස්තික පිරිවැයක් දරන්න වෙනවද නැද්ද? භාවිතා කරද්දී ආවස්තික පිරිවැයක් හට ගන්නවද නැද්ද? හට ගන්න. එතන ආවස්තික පිරිවැයක් තියෙනවා. සැපයුම සීමිතයි මේ සම්පත් පාවිච්චි කරද්දී ආවස්තික පිරිවැයක් දරන්න වෙනවා. එහෙම ඒව තමයි සීමිත සම්පත්, ආර්ථික සම්පත්. දැන් එන්නකෝ භාණ්ඩ වලට. හරිද? භාණ්ඩ කියන්නේ ළමයි ආර්ථික සම්පත් පාවිච්චි කරලා ක්‍රියාවලියකට ලක් කරලා අවසානයේ නිමෝම විදියට එළියට ආපු ඒවට මෝටර් රථයක්, පරිගණකයක්, ජංගම දුරකථන. ඉතින් ඔය භාණ්ඩ හදන්න පාවිච්චි කරේ ආර්ථික සම්පත්. එන අනිවාර්යෙන් මේ භාණ්ඩ හදද්දි ආර්ථික සම්පත් හිඟ නිසා ආවස්තික පිරිවැයක් දරලා තියෙනවද නැද්ද? දරලා තියෙනවද නැද්ද? කෝ කියන්න බලන්න. දරලා තියෙනවා. හරි? දරලා තියෙනවා. එච්චරයි වෙනස. මම එනවා නෝට් එකට නිර්වචන ලිව්වහම තවත් පැහැදිලි වෙයි ඔයාලට. ලියලා තියෙනවා හයිලයිට් කරගමු.
ආර්ථික සම්පත් වැය කොට එක පාඩකින් highlight ගන්න ඔන්න එක ලක්ෂණය. ආර්ථික සම්පත් වැය කරා නම් ඒ භාණ්ඩ හැදෙද්දී ආවස්තික පිරිවැයක් දරා තියෙනවනේ. දරා සම්පාදනය කෙරේ. ඔන්න දෙවන ලක්ෂණ. ඒ ආර්ථික භාණ්ඩ. ආර්ථික සම්පත් වැය කිරීමකින් තොරව. ඔන්න පළවෙනි ලක්ෂණ. එන ආවස්තික පිරිවැයක් දැල්ලා තියෙන්නත් බෑ. ආවස්තික පිරිවැයක් නොමැතිව සම්පාදනය වී ඇත. භාණ්ඩ නිදහස් භාණ්ඩ කියලාත් කියනවා ඒකට ආර්ථික නොවන භාණ්ඩ කියලාත් කියනවා. හරි. පෙර උදාහරණ දැක්කම ළමයි හිරු එළිය වාතය වර්ෂා ජලය ගන්නත් පුළුවන්. නේ අපේ උවමනාවන් ඉටු කරනවා. හැබැයි සම්පත් ආර්ථික සම්පත් කොයි වෙලාවකවත් ඒවට වැයවීමක් වෙලා නැහැ. ඉතින් ළමයි ඒ නිසා මේ හිරු එළිය වාතය වර්ෂා ජලය අපිට අසීමිතව තියෙනවනේ. ඒ නිසා මේකට මේ නිර්වචනයේත් හරි. ශුන්‍ය මිලකදී අපරිමිත සැපයුමක් පෙන්눔 කරන භාණ්ඩ හා සේවා. ඒත් හරි. ඒ කියන්නේ අපිට කිසිම මිලක් ගෙවන්න නැතුව ඕන තරම් තියෙනවා මේ භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ. හිරු එළිය වාතය වර්ෂා ජලය එහෙමයි. ඉතින් සත පහක් ගෙවන්න නැතුවත් අපිට ඕන තරම් ගන්න පුළුවන්. තේරෙනවද කියපු දේ? හරි නේද? මැසේජ් එකක් දාන්න හරිනම් ඕකේ කියලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. පුළුවන්ද ඔය දැනුමෙන් මං MC A level MCQ දුන්නොත් කරන්න පුළුවන්ද දැන්? ආර්ථික භාණ්ඩ නිර්වචනය මතකයිද? ආර්ථික නොවන භාණ්ඩ නිර්වචනය කරන විදිය මතකයිද? අර ශුන්‍ය මිලකදී අපරිමිත සැපයුමක් පවත්නා භාණ්ඩ කියලා කියන්නත් පුළුවන් කියලාත් කිව්වා. ඒකත් මතක තියාගන්න ආර්ථික නොවන භාණ්ඩවල. මොකද ඒ හිරු එළිය වාතය වගේ දේවල් අපිට අසීමිතව තියෙනවා. අපි කීයක්වත් වේදම් කරන්න නැතුව ඕන තරම් ගන්න පුළුවන්. සපය ගන්න පුළුවන්. මම එනවා එහෙනම් පාස් පේපර්ස් වලට. නොමිල භාණ්ඩයක් කියන්නෙත් ළමයි ආර්ථික නොවන භාණ්ඩයමයි ෆ්‍රී ගුඩ්ස්. අර දැක්ක නොමිල භාණ්ඩය කියලාත් නමක් තිබ්බා එතන. නොමිල භාණ්ඩ කියන්නේත් ආර්ථික නොවන භාණ්ඩ වලටමයි. අන්තිම අවුරුද්දේ ඒ කියන්නේ මේ දැන් අද තමයි අද රිසල්ට්ස් එනවා කියනවා. අද රිසල්ට්ස් එන අයියලා අක්කලා ලියපු පේපරේ පළවෙනිම ප්‍රශ්නෙමයි. ඔයාලට මේක හරි ගියොත් කියන්න බලන්න මේ අයියලා අක්කලා මේ ගත්ත පේපරේ මට ලකුණු දෙකක් තියෙනවා. දැනුම්. කියන්න බලන්න උත්තරයක්. very good. මෙතෙක් උත්තර දීපු සියලුම අය හරි. එක්කෙනෙක්ගේවත් වැරදි නෑ. ආසාවටවත් වරදින්නේ නෑ. very good. නියමයි. හැමෝම උත්තර දෙන්න. ඔය උත්තරයක් දීලා ළමයි හරි ගියා කියන වාටත් තහවුරු වෙන්නේ හරි මම දැන් concept එක දන්නවා. විභාගය අහන ප්‍රශ්නයක් මට පුළුවන්. ඒකයි මේ මම වෙලාව වැය කරලා ඔයාලට ප්‍රශ්න කරන්න දෙන්නේ තනියෙන්. නැත්තම් මට ඔය ප්‍රශ්න කරන්න නැතුව ටක් ටක් ගාලා උගන්නගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒක මග හරින්න එපා. ඔහේ බලන් ඉන්න එපා. උත්තරය අහුවාම සමහර පිරිසක් විතරයි උත්තර දෙන්නේ. very good. උත්තරේ 2. නොමිල භාණ්ඩයක් කියද්දිම ඔයා දැක්කා සර් කිව්වා ආර්ථික සම්පත් වැය කරන්නේ ඒ නිසා ආවස්තික පිරිවැයක් දරන්න වෙන්නෙත් නැහැ. මේවට ආර්ථික සම්පත් වැය කළත් නැහැ ආවස්තික පිරිවැයක් දරලත් නැහැ. ඊට පස්සේ ඕනනම් මෙහෙම කියන්න පුළුවන් කිව්වා
අර ඕන තරම් අපිට ආර්ථික නොවන භාණ්ඩ ලෝකයේ සපයා ගන්න පුළුවන් නිසා ශුන්‍ය මිලකදී ශුන්‍ය මිලක් කියන්නේ අපි කීයක්වත් ගෙවන්නේ නැහැ පිළිවෙයක් නැහැ කියන එක. අපරිමිත සැපයුම්. කියන්නේ ඕන තරම් අපිට සපය ගන්න පුළුවන්. තිබ්බ උදාහරණ වලින් නිරූපණය වෙන්නේ නැති වගේ අපරිමිත සැපයුමක් තියෙනවා කියන්නේ. ඉතින් මේකේ මෙයා දීලා තියෙනවා පහත දැක්වෙන කවර ලක්ෂණය තියෙන කියලා. භාණ්ඩයේ සපයද්දී නිෂ්පාදකයන්ට ආවස්තික පිළිවෙයක් නැහැ කියලා මං කිව්වා. මට පුළුවන් නම් කියන්න ඇයි ආවස්තික පිළිවෙයක් නැති වුනේ? මේ වගේ භාණ්ඩ බිහි වෙද්දී ආවස්තික පිළිවෙයක් නැත්තේ ඇයි? ඉගෙන ගන්නවා කියන්නේ ඒකද? ඒක කියන්න පුළුවන් වෙනවා. ආවස්තික පිළිවෙයක් දරන්න වෙන්නේ ළමයි සීමිත සම්පත් පාවිච්චි කරොත්නේ. මොකද සීමිත සම්පත් වලින්නේ තේරීම් කළා අර කැපකිරීමක් කරන්න වෙන්නේ. මේකට සීමිත සම්පත් පාවිච්චි කරන්නේ නැහැ. දැන් සමහරු කියනවා මේකට අසීමිත සම්පත් භාවිතා කරන්නේ නෑ ඒක වැරදි හොඳේ. අසීමිත සම්පත් සීමිත සම්පත් එහෙම පාවිච්චි කරනවා කියන්න බෑ. දැන් ඔයාට කියන්න බෑනේ. මම කියන්නම් ඇයි. හිරු එළියම භාණ්ඩයක් වුණෙත් ඇයි සම්පතක් වුණෙත් ඇයි කියලා. ඔයාට කියන්න බෑ මේ අසීමිත සම්පත් පාවිච්චි කරලා හදපුවා කියලා. එතනම වැරදිනවා. මේවා කවුරුත් හදන දේවල් නෙමෙයි. හිරු එළියේ වාතය කවුරු හරි මේ හිරු එළිය වාතයේ වගේ පාවිච්චි කරලා හදපුවා තමයි මේ. ඒක වැරදි. හොඳට තේරුම් ගන්න මෙතන මං කිව්වේ වාට මේවට ආර්ථික සම්පත් පාවිච්චියක් නැහැ. කොටින්ම මෙතනදී ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකක් වෙන්නේ නැහැ මේ වගේ දේවල්. හිරු එළිය වාතය වගේ දේවල්. ඒකයි ආවස්තික පිළිවෙයක් නැති වුනේ. මොකද ආවස්තික පිළිවෙය සම්බන්ධ වෙන්නේ සීමිත සම්පත් සම්බන්ධ. එතකොටනේ තේරීමක් කළා ආවස්තික පිළිවෙයක් දරන්න වෙන්නේ. very good ඔක්කොම හරියි. උත්තරේ 2. මේ ප්‍රශ්න කියවු කරන්න දුන්නම් පස්සේ මං ඉවර වෙලා ඔයාගේ අර ඔයාලට තව එක ප්‍රශ්නයක් හිතේ ඇති. ඒ ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම්. ප්‍රශ්න අංක 49 ඒ තහන් නොමිල භාණ්ඩයක්ද? පේනවනේ එකම එක කැරකෙන විදිය. කසයි උත්තර දෙන්නේ. මම වපුරන තරමට තමයි අස්සන්න හම්බෙන්නේ. ඕනම දෙයක ඩබල් AT වුණත් ඒ ලෙවල් වුණත්. හරි. තමන් මහන්සි වෙන තරමට තමන් වැඩ කරන තරමට තමයි ප්‍රතිඵලය. very good උත්තර දීලා තිබ්බ ළමයි මෙතන ඉන්නවා 57 දෙනෙක් 57න් 20 දෙනෙක් උත්තර දීලා තිබ්බා. උත්තර දීලා දීපු සියලු අයගේ උත්තර හරි.
උත්තරේක නොමිල භාණ්ඩයක් සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. හරි. ප්‍රශ්න අංක 55 ආර්ථික භාණ්ඩයක් ගැන. ඉවලේ 58න් 26 දෙනෙක් උත්තරේ දුන්නා. ඒත් ඉන්නවා තව 150කට වැඩි. හරි අර මම හැමතිස්සම කියන ළමයි මේක තමන්ට උවමනාවෙන් නෙවෙයි නම් කරන්න මේක කරන්න එපා ඩබල් ඒටි අපරාධේ. මේ වෙලාවේ ගිහිල්ලා නිදාගන්න. ඒක වඩා හොඳයි. මේක කරන්නේ ඒ ලෙවල් ගොඩ දාගන්න. පොරම රිසල්ට් එකක් ගන්න නැතුව මේ ඩබල් ඒටි පාස් වෙනවා කියන්නේ මහා දෙයක් නෙවෙයි. ඩබල් ඒටි පාස් වුණා කියලා ඔයාව මේ ජොබ් එකක් දෙන්නේ නැහැ වාට ඩබල් ඒටි පාස් වුණා කියලා එහෙම හිතන්න එපා. මේ කරන්නේ ඒ ලෙවල් උඩරිම ලෙවල් එකකින් ගොඩ දාගෙන කැම්පස් යන්න පාර කපා ගන්න හොඳ රිසල්ට්ස් එකක් ගන්න තමයි මේ කලින් ඉගෙන ගන්න. ඒවා මේක ඕනවට පාවුට් නම් කරන්නේ ඔයා තේරුමක් නැහැ මේක. අපරාධ මහා වෙලා ඔන්ලයින් ක්ලාස් උයි රිසල්ට්ස් එනක අතල් එකේ ගෙදරට වෙලා ඉන්නවනේ නේද? නේ? දැන් ඉන්න ෆිල්ම් එකක් බල බල නිකන් ඉන්නවා. මේක කරන එකේ තේරුමක් නැතුව නම් කරන්නේ අපරාධ. මේ සබ්ජෙක්ට් එක විතරක් නෙවෙයි තුන්ම එහෙමයි. ගොඩක් අය නෙමෙයි ඔක්කොගෙම වගේ උත්තරේ හරි. හරි. එහෙම මෙන් එක්කෙනෙක් විතරක් වෙනස් උත්තර දීලා තියෙනවා. 96ක් විතර හරි. උත්තරේක නිෂ්පාදනයේදී ආවස්තික පිරිවැයක් හට ගන්නා භාණ්ඩයකි. ළමයි හොඳට මතක තියාගන්න. ඔයා ප්‍රශ්නයක් කරද්දී ප්‍රශ්නේ කියවලා ඔයාට හිතෙන උත්තරේ ගහන්න එපා. දැන් මෙතන සමහරු එක්කෙනෙක් විතර කියලා තියෙනවා තරංකාරී ලෙස අපේන භාණ්ඩය. ඔය වචනේ මං කිව්වෙවත් නෑනේ උගන්නත්. සමහර වෙලාවට ආර්ථික භාණ්ඩයක් තරංකාරී විදිහට තමයි නිෂ්පාදනය කරන්න කියලා හිතන්නකෝ. මම කියන්නේ එහෙමයි කියලා. ඒත් ඔයාට ඒක ලකුණු දෙන්නේ නැහැ. ඇයි ඒ සිලබස් එකේ ඔයාට කියන්නේ ආර්ථික භාණ්ඩයක්. ආර්ථික සම්පත් වැය කොට ආවස්තික පිරිවැයක් දරලා හදපු භාණ්ඩයක්. ඒක විභාගේ ප්‍රශ්නය අහන්නේ ඒ කරුණු දෙකෙන්. නැතුව මේ ඔයා ඒක අහලා නැතුව එවල හිතලා මේ ප්‍රැක්ටිකල් අහලා උත්තරයක් දාන්නේ නැහැ. තරංගකාරී ලෙස අපේනවද නැද්ද කියලා. එහෙම ළමයි තරංගකාරී ලෙස අපයන්න අවශ්‍ය නැහැනේ. දැන් හිතන්න ලංකාවේ දුම්රිය සේවාව ආර්ථික භාණ්ඩයක්ද නැද්ද ඔයා කල්පනා කරලා කියන්න. දුම්රිය සේවාව ආර්ථික භාණ්ඩයක්ද නැද්ද? කියන්න බලන්න. ඔව්ද නැද්ද? ආර්ථික භාණ්ඩයක්ද නැද්ද? ආර්ථික භාණ්ඩයක්. හැබැයි මට කියන්නකෝ දුම්රිය දෙපාර්තමේන්තුවට තරගයක් තියනවද කාත් එක්ක හරි? මූට වඩා හොඳට මම කරන්න ඕනේ. එහෙම කියලා දුම්රිය දෙපාර්තමේන්තුවට තරගයක් තියනවද? ඔයගලගේ ගෙවල් පැත්තේ කවුරු හරි එහෙම කම්පැනියක් තියනවද කෝච්චි දුවන? රේල් පාරක් හදාගෙන කෝච්චි දුවන කම්පැනියක් තියනවද? නැහැ. තරගයක් නැහැ. හැබැයි ආර්ථික ඒක ලක්ෂණයක් විදිහට ගන්න බෑ. තරංගකාරීත්වයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් ඔය මං ගත්ත උදාහරණේ තරංගකාරීත්වයක් නැහැ. හැබැයි බිස්කට් කියලා හිතන්නකෝ. බිස්කට් එකට තරංගකාරීත්වයක් තියෙනවා. මන්ච් ඉන්නවා, මැලිබන් ඉන්නවා නේ. සන්රිච් ඉන්නවා. ගොඩාක් කම්පැනිස් තියෙනවා. තරංගකාරීත්වයක් නැහැ.
දුම්රිය සේවාවලම ඉතින් ආවස්තික පිළිවෙලක් තියෙනවනේ. ඔයගලන්ගේ අම්මා හරි තාත්තා හරි දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා නම් ඒ දුම්රිය සේවාවට සපයන ශ්‍රමයනේ. ඉතින් අම්මට තාත්තට වෙන ජොබ් එකක් කරන්නත් තිබ්බනේ. ඒක කැප කළානේ උතන්ට ගිහිල්ලා තියෙන්නේ. ඒ ගොඩනැගිලි ටික පිටකොටුවේ ස්ටේෂන් එකේ හිටන්න උතන හොඳ බිල්ඩින් එකක් ගහන්න තිබ්බනේ ඔය ඉඩමේ. ස්ටේෂන් එක හොටෙල් එකක් එහෙම ගෙවුවනම් කොච්චරක් වටනවද? ඒ ඉඩමේ. පේනවනේ. එන්න ලොකු පරතරයක් ප්‍රමාණයක්. මරදාන ස්ටේෂන් එක ගන්න ඔගේ ඉඩ ප්‍රමාණය ගත්තොත් කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? ඒ දේවල් කැප කරලා තමයි එතනට දීලා තියෙන්නේ. දුම්රිය ස්ථානයක් පිටවල ආවස්තික පිටයක් තියෙනවා ඒක හදන්න. හරි. දැන් ඔයාට අවබෝධයක් තියෙනවා. දැන් ඔයාට හිතට එන තව ප්‍රශ්නයකට උත්තර දෙන්නයි මම යන්නේ. දැන් ඔයාට සමහර වෙලාවට හිතෙන හැටි. ඉතින් මේ භාණ්ඩ සහ සම්පත් කිව්වට මේක නිකන් එක ළඟ වගේ යන කන්සෙප්ට් එකක්. මේ උදාහරණ එහෙම ඉතින් හරි සමානයි වගේ. මෝටර රථයක්, පරිගණකයක්, ඊට පස්සේ ජංගම දුරකථන. මොනේ? ඒ ආර්ථික භාණ්ඩ හිරු එළිය වාතය මේවා ආර්ථික නොවන බව. ළමයි ඔයාට හිතෙනවා නම් හරි සර් කියපු විදියට එහෙනම් ආර්ථික නොවන භාණ්ඩයි ආර්ථික සම්පතුයි දෙකම එක ඇති. ආර්ථික භාණ්ඩයි ආර්ථික සම්පතුයි දෙකම එක ඇති. ආර්ථික නොවන භාණ්ඩයි ආර්ථික නොවන සම්පතුයි දෙකම එක ඇති. උදාහරණ නිසා කියලා හිතනවා නම් වැරදි. ළමයි මේ කිසියම් දෙයක් අපි පාවිච්චි කරන ආකාරය අනුව ඒක භාණ්ඩයක් වෙන්නත් පුළුවන් සම්පතක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. නිෂ්පාදන සම්පත් කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගන්න දේවල්. භාණ්ඩයක් කියන්නේ මිනිස්සු තමන්ගේ උවමනා සපුර ගන්න පාවිච්චි කරන දෙයක්. හරි. මෝටර රථය. ඕගොල්ලන්ගේ ගෙදර පාවිච්චි වෙන මෝටර රථය කියලා හිතන්න. ගෙදර පාවිච්චියට ගන්න මෝටර රථය. ගෙදර පාවිච්චි කරන මෝටර රථයෙන් ඕගොල්ලන් කරන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන එකද? ගෙදර පාවිච්චි කරන මෝටර රථයෙන් කරන්නේ භාණ්ඩ නිෂ්පාදනය කරන එකද? නැත්නම් ඕගොල්ලන්ගේ උවමනාවන් සම්පූර්ණ කරගන්න එක? කියන්න බලන්න. ඕගොල්ලන් ගෙදර පාවිච්චියට මෝටර රථයක් තියෙනවා. ඒ මෝටර රථයෙන් කරන්නේ ඕගොල්ලන් මේ මෝටර රථය තියාගෙන භාණ්ඩ හදන එකද? නැත්නම් ගෙදර උවමනාවන් සම්පූර්ණ කරන. උවමනා සම්පූර්ණ කරන. එහෙනම් ළමයි ඒක භාණ්ඩයක්. එහෙනම් භාණ්ඩ කියලා ගත්තහම ඔයා කල්පනා කරන මේ භාණ්ඩේ හදන්නේ එහෙනම් මේ නිෂ්පාදකගේ ආර්ථික සම්පත් වැය කළා. ආවස්තික. එහෙනම් මේක ආර්ථික භාණ්ඩ. මේ පැත්තෙන් බලන්න. ගෙදර පාවිච්චි කරන මෝටර රථය නෙවෙයි මං ගන්න. මං ගන්නවා මෝටර රථයක් හිතන්නකෝ කින්ස්බරි එකේ හොටෙල් එකේ ටූරිස්ට්ලව ගෙන්නන්න තියෙන මෝටර රථය. කාර් එහෙම තියෙනවනේ කින්ස්බරි කියලා ගහලා තියෙනවා. ඔය වගේ තියෙනවනේ විල්ටන් එකේ තියෙනවා කාර්. ඒ මෝටර රථය කින්ස්බරි එකේ අර ගහලා තියෙන හොඳ සුකෝභෝගී මෝටර රථය කරන්නේ නිෂ්පාදනයක් කරන එකද නැත්නම් ඒගොල්ලන්ගේ සේවාව සම්පාදනය කරන්න උපකාරී වෙන එකද නැත්නම් ඒගොල්ලන්ගේ අර ඒගොල්ලන්ට තෘප්තියක් ගන්න එකද ඒකෙන් උවමනා සම්පූර්ණ කරගන්න එකද ඒගොල්ලෝ සේවා සම්පාදනය හිල්ටන් එකේ සංචාරක සේවා සංචාරකයෝ ගෙන්නන්න උන්ට අවශ්‍ය සේවා දෙන්න තමයි
එහෙනම් ළමයි මේ භාණ්ඩයක් හෝ සේවාවක් බිහි කරන්න දෙන දෙයක් නෙමෙයි. එහෙනම් මේක සම්පතක්. මේකේ සැපයුම සීමිතයි. එහෙනම් මේක ආර්ථික සම්පත. තේරෙනවද මං කියන දේ? අර උදාහරණ වලට ළමයි මේක ලියන්න පුළුවන්. ආර්ථික සම්පතක් විදියට ලියන්න පුළුවන්, භාණ්ඩ විදියට ලියන්න පුළුවන්. හරිද? උදාහරණයක්. මොකද මේක මෝටර රථය කියන එක ඔය අවස්ථා දෙකටම පාවිච්චි වෙනවනේ. මිනිස්සු තමන්ගේ පෞද්ගලික උවමනා සපුර ගන්නත් පාවිච්චි කරනවා. ව්‍යාපාරිකයෝ විසින් ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු වලටත් මේක පාවිච්චි කරනවා. මේ දේ. ඒක නිසා මේක සම්පතක් විදියට දකින්නත් පුළුවන්, භාණ්ඩයක් විදියට. හැබැයි ඔයාට කියන්න බෑ ආර්ථික භාණ්ඩ ආර්ථික සම්පත් කියන්නේ දෙකම එකක්. බෑ. ආර්ථික භාණ්ඩ කියන්නේ මිනිස්සුන්ගේ උවමනා සම්පූර්ණ කරගන්න. ආර්ථික සම්පතක් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවීමක් විදියට විතරයි. අර උදාහරණ එක වගේ පේන්නේ ඒ නිසා. පරිගණකේ. ඔයා දැන් ඔයත් පරිගණකයකින් වැඩ කරන්නේ මාත් පරිගණකයකින් වැඩ කරන්නේ. ඔයාගේ ඔය ඉස්සරහ තියෙන පරිගණකයෙන් කරන්නේවා භාණ්ඩ නිෂ්පාදනය කරලා විකුණන එකද? ඔයාගේ උවමනා සම්පූර්ණ කරගන්න. කියන්න බලන්න. උවමනා සම්පූර්ණ. හැබැයි මංගාව තියෙන මේ පරිගණකේ ඔයාගේ වගේම පරිගණකයක් තමයි මංගාව තියෙන්නේ. මම මේ කරන්නේ සේවාවක් සම්පාදනය කරනවා. අධ්‍යාපනය කියන සේවාව තමයි මම සම්පාදනය කරන්නේ. ඒකට යෙදවීමක් විදියට මම මේක පාවිච්චි කරනවා. එහෙනම් මගේ පැත්තෙන් බැලුවාම මේ සිද්ධියත් එක්ක පරිගණකය කියන්නේ මට මගේ පැත්තෙන් බැලුවාම සම්පතක්. මම නිෂ්පාදන කටයුතු සඳහා තමයි ඒක පාවිච්චි වෙන්නේ. හැබැයි ඒ පරිගණකෙම ඔයාගේ පැත්තෙන් බැලුවොත් ඔයාට ඒක භාණ්ඩයක්. හරි? ජංගම දුරකථනයත් එහෙම ගන්න පුළුවන්. මේ දවස්වල ඔය ඔන්ලයින් ක්ලාස් උත් එක්ක ළමයිගේ ප්‍රශ්න තියෙනවා රෝමේම ගොඩාක් ටියුෂන් ගුරුවන්ට වෙනම ජංගම දුරකථනයක් අරගෙන තියෙනවා කාට හරි ආන්සර් කරන්න ෆෝන් කෝල් ආන්සර් කරන්න ඒ WhatsApp මැසේජ් වලට රිප්ලයි කරන්න ඒ දේවල් සඳහා. හැබැයි ඔයාගේ අතේ ජංගම දුරකථනය. ඔයාගේ අතේ ජංගම දුරකථනයෙන් සේවාවක් සම්පාදනය වෙන්නේ නැහැ. ඒ සේවාවට උපකාරී වෙලා නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. හැබැයි අර මං කියපු උදාහරණේ අධ්‍යාපනය කියන සේවාවේ කොටසක් විදිහට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඔයාට ඔයාගේ ඕන තොරතුරක් දැනගන්න පුළුවන් වෙනම කෙනෙක් කියලා. ඒත් මොබයිල් ෆෝන් එකෙන් කරන්නේ. තේරුණාද කියපු දේ? අර උදාහරණ එක ළඟ යන්නේ ඒකයි. හැබැයි පටලව ගන්න එපා. මේ දෙකම එකයි කියලා. නෑ සම්පතක් කියන්නේ යෙදෝමක් විදියට පාවිච්චි වෙන දෙයක්. භාණ්ඩයක් කියන්නේ මිනිස්සුන්ගේ උවමනා සම්පූර්ණ. හිරුවෙලිය වාතය ගත්තත් එහෙමයි. හිරුවෙලිය දැන් අපි පාවිච්චි කරන සාමාන්‍ය විදියට මං හුස්ම ගන්නවා වාතය. එතකොට අපිට ඒක භාණ්ඩයක්. හැබැයි ඔය හිරුවෙලිය වාතය පාවිච්චි කළා නේ කරවල නිෂ්පාදනය කරනවා. ඔය හිරුවෙලිය වාතය පාවිච්චි කළා ලුණු නිෂ්පාදනය සමහර රටවල් වල හිරුවෙලිය වාතය පාවිච්චි කළා විදුලිය නිෂ්පාදනය කරනවා. එතකොට ඒක නිෂ්පාදන සම්පතක්. එහෙනම් අසීමිත නිසා ඒවා ආර්ථික නොවන සම්පත් ගණයට එනවා. හැබැයි පාවිච්චි කරද්දී භාණ්ඩයක් මේවට කිසිම සීමිත සම්පතක් භාවිතා වෙලා නැහැ මේව බිහිවෙද්දි. ඒක නිසා ආර්ථික නොවන භාණ්ඩ. අවශ්‍ය දේවල් ලියාගන්න. මම මේ A level මට්ටමේ කියලා දෙන එකක් කිව්වේ. AAT වල අහන්නේ නෑ ඕවා. අන්න හරි. භාණ්ඩයක්ද සම්පතක්ද කියන එක හරියටම කියන්න පුළුවන්. ඒ අවස්ථාව අනුව චේතනාවම. ඒකයි අර එකම උදාහරණ ලියන්නේ. ඔයා නෝට් වල දකි භාණ්ඩ ආර්ථික භාණ්ඩ වලට මෝටර රථ පරිගණක ජංගම දුරකථන. ඕවම අපිට ආර්ථික සම්පත් වලට ලියන්නත් පුළුවන්. හැබැයි සම්පත් වලට ලියද්දී ඔයා උපකල්පනය කළ තියෙන නිෂ්පාදන ක්‍රියාවලියකට යොදාගන්න මෝටර. ගෙදර පාවිච්චි කරන එක නෙවෙයි. පරිගණකය. ඔෆිස් වල තියෙනවා පරිගණක. ගෙදර ඔයාගේ ගේම් ගහන්න තියෙන පරිගණක නෙවෙයි. ජංගම දුරකථන. ඔෆිස් වල තියෙනවා මොබයිල් ෆෝන් හොට්ලයින් නම්බර්ස් දීලා ආන්සර් කරන්න වැඩ කටයුතු කරනවා. අන්න එහෙම හිතලා තමයි ඔයා සම්පත් වලට මේ උදාහරණ. භාණ්ඩ වලට මේ උදාහරණ ලියලා මම ගෙදර පාවිච්චි කරනවා මගේ මොබයිල් එක, මගේ ලැප් එක, මගේ උවමනාවන් සම්පූර්ණ වෙනවා එකේ. ගෙදර අපේ වාහනයක් තියෙනවා අපිට එහෙම යන්න අපේ උවමනාවන් සම්පූර්ණ කරගෙන. අන්න එහෙම හිතලා තමයි භාණ්ඩයක්. තේරුණාද කියපු දේ? මම මේ වෙලාවේ අරන් පැහැදිලි කරේ. ආපහු ඔයාට මේ කන්සෙප්ට් පැටලෙන්න බෑ.
හරි සාරාංශය මම අන්තිමට මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. නිෂ්පාදන සම්පතුයි ආර්ථික සම්පතුයි කියන්නේ එකක්ද දෙකක්ද? ඔක්කොම උත්තර දෙන්න හැබැයි. නිෂ්පාදන සම්පතුයි ආර්ථික සම්පතුයි කියන්නේ එකක්ද දෙකක්ද? සමහර වෙලාවල මම මේ කියලා දෙන දේ 2023 A level ප්‍රශ්න වෙන්නත් පුළුවන්. වඩ සමහර වෙලාවට A level class එකෙත් මෙච්චර පැහැදිලිව කියන්නේ නැති වෙයි වෙලාව අරගෙන. දෙක නිෂ්පාදන සම්පත් කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදක යොදා ගන්න පුළුවන් ඔක්කොම ඒවා. සීමිත අසීමිත ඔක්කොම දේවල්. ඒකෙන් සීමිත ටික විතරයි ආර්ථික සම්පත් කියලා. හරි? යෙදවුම් පැත්ත තමයි සම්පත් කියන්නේ. ඊට පස්සේ මිනිස්සුන්ගේ උවමනාවන් සම්පූර්ණ කරන දේවල් තියෙනවානේ. ඒවට අපි කියනවා භාණ්ඩ කියලා. ධනතෘප්තිය. සමහර භාණ්ඩ තියෙනවා ආර්ථික සම්පත් පාවිච්චි වෙලා ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් දරලා බිහි වුණ දේවල්. ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක හරහා. ඒවට තමයි අපි කියන්නේ ආර්ථික භාණ්ඩ කියලා. තේරුම් ගන්න නිෂ්පාදන ක්‍රියාවලියට යෙදවුම් ඇතුළත් කරත් තමයි සම්පත් ප්‍රදා කරන්නේ. ඊට පස්සේ ඒක ප්‍රොසෙස් එක ඇවිල්ලා ඔක්කොම වෙලා ඇවිල්ලා එළියට ආවන් පස්සේ තමයි මිනිස්සුන්ගේ භාණ්ඩයක් විදිහට ඒක පාවිච්චි වෙන්නේ. යෙදවුම් පැත්තෙන් තමයි සම්පත් කියන්නේ. මිනිස්සු ඒක අර ප්‍රොඩක්ට් එකක් විදිහට පාවිච්චි කරලා තමයි භාණ්ඩ එක. ආර්ථික භාණ්ඩ. ආර්ථික සම්පත් පාවිච්චි කරලායි හදලා තියෙන්නේ. හරි? ආර්ථික නොවන භාණ්ඩ තියෙනවා. ආර්ථික නොවන භාණ්ඩ වලට කිසිම ආර්ථික සම්පතක් පාවිච්චි වෙලා නැහැ. ඒක අපි කියන්නේ ආවස්තික පිරිවැයක් ඇති වෙලා නැහැ. ඊට පස්සේ අවසානයේ මම ඔයාලට කියලා දුන්නා අර එකම උදාහරණ ලියන්නේ ඇයි කියලා. චේතනාව අනුව බලන විදිය අනුව මේක දෙපැත්තටම ගන්න පුළුවන් දෙයක්. මෝටර රථය ගත්තත් පරිගණකය ගත්තත් ජංගම දුරකථන ගත්තත් ඒක මිනිස්සෙක්ට භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක් කරන නිෂ්පාදනය සඳහා යෙදවුමක් වෙන්නත් පුළුවන්. දැන් ඔයා ගෙදර ඔයා පාවිච්චි කරන පෑන ගන්න භාණ්ඩයක්ද සම්පතක්ද? ඔයා ඔය ලියන්න පාවිච්චි කරන පෑන භාණ්ඩයක්ද සම්පතක්ද? මේ අවස්ථාව ගත්තොත් මම ලියන්න පාවිච්චි කරන පෑන මම මේ ලියන්න පාවිච්චි කරන පෑන ඒක සම්පතක්. මගෙන් සේවාවක් බිහි වෙන්නේ නැහැ. අධ්‍යාපනය කියන සේවාව බිහි වෙන්නේ. ඒකට යොදා ගන්න දෙයක් තමයි. මම හිතනවා හරියටම තේරෙන්නේ නැති. හරි? කම්ප්ලීට්. ඔතනින් එහා පටලව ගන්න එපා. සම්පත් කොටස් දෙකයි, භාණ්ඩ කොටස් දෙකයි, ලක්ෂණ ටික මතක තියාගන්න. ඉගෙන ගන්න එක ළමයි හරියට ඉගෙන ගන්න. ආපහු දෙපාරක් එහෙම මේ ප්‍රශ්නයක් ඇහුවහම වෙනෙන්න ඉගෙන ගන්න එපා. එතකොට විභාගය අමාරු නෑ. මොකද පේපරේ කවුරු හැදුවද? සමහරු ඉන්නවනේ පේපරේට එන බයයි. බය වෙන්නේ ළමයි කන්සෙප්ට් හරියට ඉගෙනගෙන නැති වුණාම. ඔයාට මේ කරුණු දන්නවනම් ඔයා වෙන කවුරු පේපරයක් හැදුව මොන විදියට හැදුවද ඉතින් උත්තරේ වා ගන්න. ඔච්චරයි තියෙන්නේ ආර්ථික සම්පත් ආර්ථික නොවන සම්පත්. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වල ඔච්චරයි තියෙන්නේ. කොච්චර අමාරු කරන්න හැදුවත් ওই දේවල් වලින් තමයි අහන්න ඕනේ. අන්නේ කොන්ෆිඩන්ස් එක හදාගන්න. ඒකට හරි ලේසි ඉගෙන ගන්න. හරි මේ ටික ඉගෙන ගත්තා අපි. මම තව පුංචි දෙයක් අතහැරලානේ ආවේ. මෙන්න මෙතනනේ. ආවස්තික පිරිවැය ශුන්‍ය විය හැකි අවස්ථා මම අතහැරියනේ. ආවස්තික පිරිවැය ශුන්‍ය විය හැකි අවස්ථා. සාමාන්‍යයෙන් ළමයි මිනිස්සු හැම දෙයක් ඕන දෙයක් කරද්දි ළමයි මිනිස්සුන්ට ආවස්තික පිරිවැයක් තියෙනවා. හැමදේම මම මේ උගන්වන දේ ඔයා ඔය උතන ගත කරන කාලේ මම මේ මිලදී ගත්ත පෑනේ හැම දෙයකම ආවස්තික පිරිවැයක්. ඒක නිසා අපි කියනවා ආවස්තික පිරිවැය ධන සංකල්පයක්. හොඳට මතක තියාගන්න ආවස්තික පිරිවැය ධන සංකල්පයක් කියන එකේ අදහස් කරන්නේ අර ලෝකේ හැමතැනම ආවස්තික පිරිවැයක් තියෙනවා කියන්නේ. යම්කිසි ආවස්තික පිරිවැයට අගයක් තියෙනවා කියන්නේ. ධන කියන එකෙන් අදහස් කරන්නේ ඒක.
ආවස්තික පිරිවැය ධන සංකල්පය කියන්නේ හැම අවස්ථාවම ආවස්තික පිරිවැය පවතින. බිඳුවයි කියන්නේ නැහැ කියන එකනේ. ධන කියන්නේ තියෙනවා කියන එක. ඒ අදහසින් හැම අවස්ථාවෙම තියෙනවා. හැබැයි මම දැන් ඔයාලට උගන්වනවා සුවිශේෂී අවස්ථා තුනක්. වැඩි නෑ 3යි. මේ 3 විතරමයි තියෙන්නේ. සුවිශේෂී අවස්ථා තුනක්. ඒ අවස්ථා තුනේදී ආවස්තික පිරිවැයක් නැහැ. මේ අවස්ථා තුනේදී විතරයි. ඉතින් ළමයි ආවස්තික පිරිවැයක් තියෙනවා නම් ධනනේ කිව්වේ. නැහැ කියන එක රින්ද කියලා හරියන්නේ නැහැ. කීයක්වත් නැහැ කියන්නේ බිඳුවයි කියන්නේ. ඒ කියන්නේ ශුන්‍යයි. එහෙනම් ආවස්තික පිරිවැය ශුන්‍ය අවස්ථා කියලා කියනවා. ධන කියන්නේ තියෙන අවස්ථානේ. ඔක්කොම තියෙන අවස්ථා තුනක් විතරක් තියෙනවා ශුන්‍ය අවස්ථා. එකක් ඔයා දැනටමත් දන්නවා. ඒකයි මම මේක මතහැරලා ගියේ වාට උගන්වන්න ඕන නිසා. මිනිස්සු ළමයි පාවිච්චි කරනවා තමන්ගේ උවමනාවන් සම්පූර්ණ කරගන්න ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි කියලා ಜಾති දෙකක්. ආර්ථික භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් තියෙනවා. හැබැයි ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් ලෝකෙ කොහෙවත් නැහැ. මොකද ආර්ථික නොවන භාණ්ඩ වලට ආර්ථික සම්පත් පාවිච්චි වීමක් වෙන්නේ නැහැ. ඉතින් ආර්ථික සම්පත් පාවිච්චි වෙන්නේ නැති නිසා ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් කිසිම වෙලාවක ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි එක ආර්ථික නොවන භාණ්ඩ. තේරෙනව නේද ඒක? නොමිල භාණ්ඩ කියන්නත් පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් නැහැ. ඒවා බිහි වෙද්දී ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ. ඒක. අනෙක්. දෙවනි පොඩි කතාවක් කියන්නේ හරියට. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ටක් ගාලා chat box එකේ දාන්න. ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් නැහැ කියලා කිව්වා. ඊළඟ එක මේ බලන්න. සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න සම්පත් ඕන. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න සම්පත්. මේ ශ්‍රමය ප්‍රාග්ධනය ඔය වගේ සම්පත්. මේ සම්පත් පාවිච්චි කරලා තමයි අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ. ව්‍යාපාර කරන්නේ. එදැනකෝ දැන් ඩබල් AT කරනවා ඉවර වෙලා ඊට පස්සේ 2020 A levelුත් කරනවා. A level ලියලා ඉවර වෙලා ඔයාට හිතනවා ඔයාගේම ව්‍යාපාරයක් කරගන්න. කැම්පස් යන්නේ ඒ තරම් හොඳට පාස්. ඒක නිසා පොඩි මොකක් හරි ඔයාගේම බිස්නස් ලයින් එකක් කරගන්න ඔයා ඒම් එකක් හදාගන්න. ඒ අදහසක් තියෙනවා. දැන් ඔයාට ළමයි බිස්නස් එකක් කරන්න ඕනේනේ සම්පත්. ඔයාගාව අර තියෙන ටිකිරි account එකේ රුපියල් 10 ගව කරපු කීයක් හරි දැන් අවුරුදු 18 හරිනේ එතකොට. ඒ level එක ඉවරනහම එතකොට ඒ 18 සම්පූර්ණ වුණා සල්ලි ටිකක් ගත්ත හරි. දැන් ඔයාට සම්පත් ඕනේ. ඉතින් ඔයා කඩයක් දාන්න තමයි try කරන්න කියලා. මොකක් හරි ඉතනවා ටෙක්නිකල් බඩු විකුණන කඩයක්. මහර්ගම කියලා හිතන්න. ඔයාට දැන් සම්පත් ඕනේ. ආ හොයනවා ගොඩනැගිල්ල. මොකක් හරි කඩේ දාන්න තැනක් තියෙන්න ඕනේ. මහරගම ටවුන් එකේ ඇවිදිනවා නෑ. ඒ තරම් ෆිල් වෙලා ඔක්කොම ගිහිල්ලා තියෙනවා. නෑ. කොහොම යද්දි ඔයා හොය ඉද්දි ඔයාට යාළුවෙක් හම්බෙනවා. හරිද? යාළුවෙක් හම්බෙලා ඒ යාළුවත් එක්ක පොඩ්ඩක් කතා බහ කර ඉද්දි යාළුවා කියනවා මම මේ වගේ පුංචි කඩයක් දාගෙන ඉන්න බෑ. හැබැයි ලොස්ට් මම මේක වහලා දාන්න ඉන්නේ කියලා. වහලා දාන්න ඉන්නේ මට තේරුමුකුත් නෑ. හැබැයි මම කරගෙන යනවා කොහොම හරි කමියුනිකේෂන් එකක් තමයි තියෙන්නේ. කමියුනිකේෂන් එකක් දාලා තින්නේ ඌ ඔයාට වඩා හොඳට පාස් වෙලා එනවා. ඒ පාස් වෙන රිසල්ට් එක තමයි කමියුනිකේෂන් එකක් දාලා. හරි. එයා කිව්වහම හරි ඔයා කියනවා හරි මට ඕක දෙන්න. කමියුනිකේෂන් එක වහලා අපි ඊම කඩයක් දාමු. හරි දැන් ඔයාට ගොඩනැගිල්ල ව්‍යාපාරයට යොදා ගන්න. දැන් ඔයාට ඕනේ ශ්‍රමය. ගොඩනැගිල්ලෙන් විතරක් කරන්න බෑ ශ්‍රමය. ඔයා කඩේ වැඩ කරන්න මිනිස්සෙක් හොයද්දි ඒත් ඔයාගේ තව යාළුවෙක් හම්බ වෙනවා. හරිද? මොකක්ද පොඩි මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙදී ඉන්නේ. හරිද? ඒක තමයි යාගේ ජොබ් එක. ඔයා කියනවා මචං පාරෙන් මං ගාවට මං කඩියක් දෙන්න. අපි නේද ඔය ජොබ් එක අතහැරලා වරෙන්. එයාත් ඔයා ව්‍යාපාරේ කර. ඒකට ඔයා ව්‍යාපාරේ කරන්න ළමයි අර සම්පත් යොදාගත්තනේ. අපි කියනවා
සම්පත් යොදා ගන්නවට කියනවා සම්පත් උපයෝජනය කරනවා. ආර්ථික විද්‍යාවේ පාවිච්චි කරන වචනේ සම්පත් උපයෝජනය. ඔය සම්පත් ඔයාගේ ව්‍යාපාර කටයුත්තට උපයෝජනය කරා භාවිතා කරාම ඔය සිද්ධිය නිසා තවත් නිෂ්පාදන කාර්යයක් මොකක් හරි නැවතුණාද නැවතුන් නැද්ද? කිසියම් දෙයකට තව දෙයක් කැප වුණාද ඒ කතාව ඇතුලේ උන් නැද්ද? උත්තර ඕනේ. ආද නැද්ද? කැප වුණාද නැද්ද? කැප වුණානේ. මොකද අර ගොඩනැගිල්ල ළමනේ කමියුනිකේෂන් එකක් තිබ්බනේ. ඒක නතර කළානේ ඔයාට ගොඩනැගිල්ල. අර ශ්‍රමිකයා ළමයි ඒසන් බාස් චත්තුදව් හරි එහෙම නිෂ්පාදනයකට දායක වෙලානේ හිටියේ. ඌ ඒක අතෑල්ලනේ ඔයා ගාවට එන්නේ. අන්නේ කියන්නේ ළමයි ඔයා ඔය නිෂ්පාදන සම්පත් උපයෝජනය කරද්දී ඔයාගේ ඔය ව්‍යාපාරයේ සම්පත් උපයෝජනය කිරීම නිසා තව දෙයක් කැප වෙනවා. ඒ කියන්නේ ආවස්තික පිළිවෙලක් තියනවද නැද්ද? තියනවද නැද්ද? උත්තර දෙන්න. තියෙනවා. හේතුව දැනටමත් ළමයි වෙනත් මොකක් හරි නිෂ්පාදනයකට යොදවලා තිබ්බ සාධක තමයි ඔයා ගත්තේ. වෙනත් දෙයකට යොදවලා තිබ්බනම් අපි නමක් කියනවා කොහේ හරි ලියාගත්තත් කමක් නැහැ. සේවා නියුක්ත කරලා තිබ්බා. අපි ඒ වගේ ඒවට කියනවා සේවා නියුක්ත සම්පත්. අර ශ්‍රමිකයාගේ ශ්‍රමයේ සේවා නියුක්ත සම්පත. කලින් නිෂ්පාදනයකට යොදවලා තිබ්බේ. ගොඩනැගිල්ල සේවා නියුක්ත සම්පත. අන්න එහෙම ළමයි ව්‍යාපාරිකයෙක් ඔයා කවදා හරි සේවා නියුක්ත සම්පත් යොදාගෙන අලුතින් ව්‍යාපාරයක් කරොත් ආවස්තික පිළිවෙලක් තියෙනවා. මොකද අර වෙනත් දෙයකට යොදවලා තිබ්බ දේ කැප කරලා තමයි ඔයාගේ මේ ව්‍යාපාරය කරන්නේ. ආවස්තික පිළිවෙලක් තියෙනවා. ඒ වගේ වෙනවා. හැබැයි හිතන්න ඔය කතාව ඔහොම නෙවෙයි උනේ. මෙහෙම උනේ කියලා හිතන්න. අර සිද්ධිය එහෙම වෙනවා යා. ඩබල් AT කරලා A level කරනවා. A level හොඳටම පාස් වෙනවා. පාස් වුණු ප්‍රතිඵලය දරා ගන්න බැරිව මොකක් හරි කඩයක් දාගන්න try කරනවා. ඒ තරම් හොඳට පාස්. හරි. එහෙම වාසිතුවිල්ලක් ආවම ඇවිදිනවා. මහරගම් කඩයක් හොය හොය ඇවිදිනවා. දැන් ඔයාට අහු වෙනවා මහරගම් කඩයක්. ඒ කඩේ ළමයි ඒ අවුරුද්ද එහෙම පාවිච්චියට ගන්න නැති අර කාටවත් එහෙම නිෂ්පාදනය දෙන්න බැරි දැක්කහමත් බඩ දගලා ඒ වගේ පොට් එකක්. අර දෙක අපරාධ කළවත් නැහැ. කිසිම ප්‍රයෝජනයකට ගන්න බැහැ. ඔයා මොකද කරන්නේ? ඒකේ අයිතිකාරය කතා කරලා මේක කොහොමත් කාටවත් වැඩක් නැහැ නේ. මම ඔයාට කීයක් හරි දෙන්නම් මේක. මම මේක හොඳට මට මෙතන දෙන්න කියලා වයිලා. ඒකේ පොතනගිල්ල හරි. ශ්‍රමයේ ඕනවා. ශ්‍රමිකයෙක් හොයාගෙන ඔයා ඇවිදිද්දි අර වගේම යාළුවෙක් වාට හම්බ වෙනවා. ඩබල් AD ක්ලාස් එකේ වත් එක්ක එකට වල බහැපු යාළුවා. හරිද? එකට වල බහැපු යාළුවා. ඒ යාළුවා ඔයාට හම්බුනාම හම්බ වෙනවා. ඔයත් එක්ක කතා බහ කරාම මොනවද වෙන්නේ කියලා වහන නෑ බම් මම කරන්නේ. ජොබ් එකකුත් නෑ මං ගෙදර ඉන්නේ. ඔයත් එක්ක පිස්සු කෙලියයි ගාලේ දැන් පුත් කරගන්න විදියකුත් නෑ. ගෙදර ඉන්නේ. මේ අම්මා තාත්තා කන්න බොන්න දෙනවා. කරගන්න දෙයක් නෑ. අම්මා පුරුතලේට උට කතා කරන්නේ කාලකන්ණි. ඒක තමයි උගේ නික්නේම් එක. කාලකන්ණි. හරිද? සමහරවිට ඔයාට වෙන්න පුළුවන්. හරියට වැඩ කරේ නැත්නම්. කාලකන්ණිය මෙහෙවරක් කාලකන්ණිය කාපා එහෙම තමයි කියන්නේ. ඒ තරම් මුකුත්ම කරන්නේ නැහැ. ගෙදරින්. ඔයා ඉතින් යාළු පිට එකනේ. අර එකට වල බහැපු එකානේ ඔයා නිසානේ මේ මනුස්සෙට එන්නේ. ඔයා කියනවා හරි මම මෙහෙම දෙයක් කරන්න යන්නේ. මං ගාවට එන්න මං පඩියක් ගෙවන්නම් අපි වැඩ කරමු. ක්‍රමයක් හරි. හරිද? දැන් ඔයා ව්‍යාපාරය කරනවා. දැන් ව්‍යාපාරයට ඔයා සාධක යොදව ගත්තා. ඒ යොදව ගත්තේ තව කොහෙවත් නිෂ්පාදනයකට දායක වෙලා තිබ්බ සාධකද? හවුද නැද්ද? නෑ. ඔයා ඔය නිෂ්පාදනය කරා කියලා සාධක පාවිච්චි කරලා තව නිෂ්පාදන කාර්යයකට හානියක් වුණාද? කැපකිරීමක් කරන්න වුණාද? නෑ. හේතුව ඔයා ගත්තේ නිෂ්පාදනයකට යොදවලා තියෙන සම්පත් නෙවෙයි. ඒ කියන්නේ සේවා නියුක්ත සම්පත් නෙවෙයි. ඔයා ගත්තේ කිසිම නිෂ්පාදනයකට යොදවලා නැති සම්පත්. නිෂ්පාදනයකට යොදවලා තියෙන සම්පත් වලට මම කියන්නේ සේවා නියුක්ත සම්පත් කියලා.
නිෂ්පාදනයකට යොදවලා නැති සම්පත් වලට කියනවා සේවා වියුක්ත සම්පත්. ඔය හරි ලියාගන්න. සේවා වියුක්ත සම්පත්. ඉතින් ළමයි ඔන්න ඔහොම නිෂ්පාදකයෙක් නිෂ්පාදනය කරද්දී නිෂ්පාදනයට යොදාගන්නේ සේවා වියුක්ත සම්පත් නම් ආවස්තික පිරිවැයක් ඇති වෙන්න විදියක් නැහැ. එහෙනම් දෙවැනි අවස්ථාව සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදාගෙන ඉදී ආවස්තික පිරිවැය 0යි. හැබැයි ළමයි මෙහෙම දෙයක්. සාධක ඔක්කොම එහෙම වෙන්න ඕනේ. හරි? සියලු සාධක මීට කලින් නිෂ්පාදනකාරයකට යොදවන්න නැති සාධක වෙන්න. එහෙම සාධක ඒකට අපි කියන උතන කියන පොදු සේවා වියුක්ත. පොදු කියන්නේ අර ඔක්කොම කියන එක. පොදු සේවා වියුක්ත තත්වයක් නම් ඔයා නිෂ්පාදනය කරද්දී තිබ්බේ ඒ කියන්නේ සියලු සාධක සේවා වියුක්ත නම් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. තේරුණා නේද කියපු දේ? පොදු සේවා වියුක්තිය පවතින විදිහ. ඒ කතාවෙන් හිතා ගන්න ඔයාට එහෙම ජීවිතේ කතාවක් ලියා ගන්න සිද්ධ කරන්නේ නැහැ කියලා. ඒක තීරණය වෙන්නේ ඔයා මත. ඔයාගේ ජීවිත කතාව ලියන්නේ ඔයාමයි. මගේ ජීවිත කතාවම ලියාගෙන තියෙන්නේ මම. හරිද? තමන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. තමන්ගේ ජීවිත කතාව මොන විදිහටද මොන chapters දෙන්නේ කියන එක තීරණය කරන්න තමයි. ඔය පාඩි හිතුවට එහෙම වෙන්නේ නැහැ කියලා නෑ. ඔය මං කිව්වේ සමහර ළමයිගේ සත්‍ය කතාව. ඇත්තටම එහෙම වෙනවා නේ. මොකක්වත් කරගන්න දෙයක් නෑ. සමහරලා කඩයක් දාගන්නෙත් නෑ මොකක් හරි. කුලී වැඩක් කළා මොකක් හරි. මම කෙනෙකුත් හිටියනේ කතාව. වෙනවා ඒක නිසා අර ඔයාලට පාරවල් කීපයක් තියෙනවා ඒ ලෙවල් ජීවිතේ. කැමති පාරක වාට යන්න පුළුවන්. හරි පාරේ ගියොත් ජීවිතේ හොඳ පැත්තට යයි. පිස්සු ගෙල්ල අතල් ගහලා අර වල බහැලා යාළුවොත් එක්ක ගියොත් ඔය වගේම ජීවිත කතාවක් වාට ඉස්සරහට ලියවෙයි. සමහර වෙලාවට දැන් මං කියපු කතාවෙන් නම් අර යාළුවා අඬ ගහලා ලොබ්බයක් දෙනවා. සමහර වෙලාවට යාළුවා ඔයාව දැක්කේ නැහැ වගේ යන්නත් පුළුවන්. හැබැයි වාට කෙලවුවේ ඒ යාළුවත් එක්ක එකට ඉඳලා. හරිද? මෙතන ඒ ලෙවල් ලයිෆ් එක හොඳට මතක තියාගන්න ළමයි. යාළුවෝ කියලා જાතියක් ඉන්නවා. හැබැයි ඔයා දැනගන්න ඕනේ ඒ ලෙවල් වලදී විතරයි. එතනින් එහා ඔයාට මොකක් හරි දෙයක් වුණොත් එතනින් එහා යාළුවෝ රැඳෙන ප්‍රමාණය අඩුයි. ඔයා හරියට පාඩම් කරලා වැඩ ටික කරොත් ඔය යාළුවෝ ටික ඉස්සරහට වගේ ඉන්නවා. හරිද? නැත්නම් එහෙම ඉන්නේ නැහැ. දැන් කල්පනා කරලා බලන්න. දැන් ඔය O level කරපු ගමන් තව අවුරුද්දක් දෙකක් ගියහම බලන්න O level ක්ලාස් එකේ හිටපු යාළුවෝ වගාව නැහැ. සාමාන්‍ය හැටි වෙනස් වෙනවා. තමන්ට තමන් විතරයි අවසානයේ ඉතුරු වෙන්නේ. ඒ ටිවිවීමේදී ඔයා යම් කිසි දෙයක් කරගෙන ඉන්නේ නැත්නම් ඔයාට තමයි පසු. ඒකට මතක තියාගන්න නිසා තමන්ගේ පාත් එක තමන් හදාගන්න. තමන්ට වැලියු එකක් දෙන්න. අනිත් යාළුවෝ නෑදෑයෝ අම්මා තාත්තා සහෝදරයෝ සියලු අය වාට ගරු කරන්න යම් කිසි වටිනාකමක් දෙන්න පටන් ගනී. අනිත් මිනිස්සුන්ගේ වටිනාකමක් ඔයාට ගන්න බෑ. ඔයා ගාව වටිනාකමක් නැතුව. ඒකට මතක තියාගන්න. මම කියනවට විභාගෙ ෆේල් වෙලා බලන්න ඔයාට තේරෙයි වාගේ වටිනාකම. හරිද? මොන වගේ තත්ත්වයක්ද ඔයාට උදා වෙන්නේ කිසිම මහානුභාව ගණන් ගන්න. ඔයාට සමහර වෙලාවට කාලකන්ණිය කියලා එහෙම අඬ ගන්නවද නෑ ළමයි. මම අදහස් කරේ සත පහකටවත් ඔයාට පවුලේ තැනක් නැති වෙනවා. ඔයා හරියට ඉගෙන ගිය කැම්පස් ජොබ් එකක් කරොත් ඔයාට පිටාවෙන්දී දරු කරයි වටිනාකමක් දෙයි. ඉතින් අපි ඒව බලාපොරොත්තු වෙන නිසා තමන් අතේ තමයි පාර තියෙන්නේ. වෙන කාටවත් ඔයාගේ ජීවිතය වෙනස් කරන්න බෑ. මට උනත් පාර පෙන්වන්න විතරයි පුළුවන්. යන්නේක ඔයා සමගාවම ඇදගෙන යන්න බෑ. ඔයා තමයි ඩිසයිඩ් කරන්න ඕනේ මම යනවද නැද්ද කියලා. හරි. දෙකයි. තව එකක් තියෙනවා කියලා මං කියවනේ. පළවෙනි එක ආර්ථික නොවන බාහන සම්බන්ධයෙන් ආවස්තික පිළිවෙලක් නෑ. දෙවෙනි එක පොදු සේවා වියුක්තිය පවතින විටත් නෑ. සේවා වියුක්ත සම්පත් භාවිත. තුන්වෙනි එක. ළමයි වාට මතක ඇති මේ ආවස්තික පිළිවෙලට කලින් අපි ඉගෙන ගත්ත තේරීම. තේරීමට කලින් ඉගෙන ගත්ත හිඟකම්. හිඟකම නිසා මිනිස්සු තේරීම් කරනවා. තේරීම් කරද්දී ආවස්තික පිළිවෙලක්. හිඟකමට බලපාන්නේ ළමයි සම්පත් සීමිත වීමයි උවමනා සීමිත වීමයි.
තේරීමට බලපාන්නේ හිඟකමයි සම්පත් වල විකල්ප භාවිත පැවති. ගොඩනැගිල්ලක් ඔයාගාව තියෙනවා කියන්නේ. ගොඩනැගිල්ල ළමයි හිඟ සාධකයක්. හැබැයි ගොඩනැගිල්ලේ විවිධ දේවල් කරන්න පුළුවන්. විවිධ නිෂ්පාදන කටයුතු සඳහා යොදවන්න. ඒකට ඔයාලට අනිවාර්යෙන් තෝරන්න වෙනවා. එකක් තෝරගනිද්දී අනිත් දේවල් අත්හරින්න වෙනවා. ඒ කියන්නේ ආවස්තික පිළිවෙලක් තියෙනවා. කැපකිරීමටනේ අපි ආවස්තික පිළිවෙල කියන්නේ. ඔයාලට මෙහෙම කරනවා. ඔයාගාව තියෙනවා ජෙනරේටර් එක. විදුලිය ජනනය කරන යන්ත්‍රය. විදුලිය ජනනය කරන යන්ත්‍රයෙන් කරන්න පුළුවන් දේවල් දෙකක් කියන්න මට. පුළුවන්. වැඩි ඕනේ දෙකක් කියන්න. මේ දේ කරන්න පුළුවන් මේ දේ කරන්න පුළුවන්. විදුලිය ජනනය කරන යන්ත්‍රයෙන් ෆොටෝකොපි ගහන්න පුළුවන්ද? බෑ. විදුලිය ජනනය කරන යන්ත්‍රයෙන් ෆිල්ම් පෙන්වන්න පුළුවන්ද? බෑ. විදුලිය ජනනය කරන යන්ත්‍රයෙන් රෙදි හොදන්න පුළුවන්ද? බෑ. අන්දන්න විදියට විදුලිය ජනනය කරන යන්ත්‍රයෙන් කරන්න පුළුවන් විදුලිය ජනනය කිරීම විතරයි. ඒ කියන්නේ ඒ වගේ සාධකවල විකල්ප භාවිත නැහැ. විකල්ප භාවිත නැත්තම් මට තෝරන්න වෙනවද යම්කිසි අවස්ථාවක මං ගාව ජෙනරේටර් එකක් තියෙනවා මම මේකට පාවිච්චි කරන්න මේකට පාවිච්චි කරන්න මේ තෝරන්න වෙනවද? නැහැ. තෝරන්න වෙන්නේ නැත්තම් කැපකිරීමකුත් නැහැ. එහෙනම් තුන්වෙනි අවස්ථාව යම්කිසි දෙයක විකල්ප භාවිත නොමැති වූ විට විකල්ප භාවිත නැත්තම් අවස්තික පිළිවෙලක් නැහැ. ඇයිද විකල්ප භාවිත නැත්තම් ළමයි තෝරන්නේ නැහනේ. විකල්ප භාවිත නැත්තම් තේරීමක් කරන්නේ නැහනේ. තේරීම් කරන්නේ නැහැ කියන්නේ අවස්තික පිළිවෙලක් හටගන්න විදියක්. මෙන්න මේ සුවිශේෂී අවස්ථා තුනේදී විතරක් ආවස්තික පිළිවෙල බිඳුවයි. ඒ කියන්නේ ශුන්‍යයි. ආවස්තික පිළිවෙලක් නැහැ කියන එක. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. තේරුණානේ කරුණු තුන? සාමාන්‍යයෙන් ආවස්තික පිළිවෙල ධනාගයක් ගනී. එහෙත් ආවස්තික පිළිවෙල ශුන්‍ය විය හැකි අවස්ථාද තුනක් ඇත. නොමිල භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ සම්බන්ධයෙන් ආවස්තික පිළිවෙලක් ස්වභාවික වාතය, හිරු එළිය ඒවා උදාහරණ. පොදු සේවා වියුක්තියක් පවත්නා විටත් ආවස්තික පිළිවෙලක්. සම්පතක හෝ යම් භාණ්ඩයක විකල්ප භාවිත නොමැති විටත් ආවස්තික පිළිවෙලක්. විදුලි උත්පාදන යන්ත්‍රය, ඔරලෝසු කණුව, විදුලිය ජනනය කරන බලාගාරය, උම්මානය. ළමෙක් අහලා තියෙනවා උම්මානය කියන්නේ මොකක්ද සර්? පන්තියේදී අහුවනම් ඉතින් මට කරන්න දෙයක් නැහැ. හැබැයි මම ඔයාගේ අවශ්‍යතාවය ඉටු කරන්න. මට හරි තාත්තට හරි කියන්න දැන් කොරෝනා ඉවර නම් පස්සේ පොඩ්ඩක් ලංකාවට එක්කන් යන්න කියලා. මේ දෙන්න උම්මානය. දකුණු පළාතේ තියෙන්නේ මේ සංචාරකයෝ ඇවිල්ලා බලනවා අර ගියලත් ඇතිවා. ඒක දන්නවා. මේක තමයි උම්මානය කියන්නේ. උම්මානෙන් කරන්න පුළුවන් ළමයි උම්මානෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ළමයි සංචාරක කර්මාන්තේ විතරයි. උම්මානෙන් මට කියන්නකෝ ගන්න පුළුවන් තව ප්‍රයෝජනයක් තියනවද වෙන විකල්ප? සංචාරක කර්මාන්තේ විතරයි. ඔයා කියයි සර් උම්මානේ මිනිස්සු මැරෙනවනේ. පැනලා මැරෙන්න පුළුවන්. නෑ මැරෙන එක විකල්ප භාවිතයක් විදිහට ගන්න බෑ. මැරෙනවා තමයි එතනින් පැන්නෝ. විකල්ප භාවිතයක් විදිහට ගන්න බෑ. මැරෙන එක. හරි. උම්මානේ කියන්නේ සංචාරක කර්මාන්තය සඳහා තියෙන එකක්. ඒකෙන් වෙන ප්‍රයෝජනයක් නෑ. විකල්ප භාවිත නැති නිසා අවශ්‍ය පිළිවෙලක් නැත්තේ නෑ. හරි. එහෙනම් ළමයි එතනින් කම්ප්ලීට් අපේ සම්පූර්ණ කොටස් ටිකනේ. එතකොට අපි පිටු අංක
ඉහට වෙනකම් මේ පාඩම් කොටස් ටික ඉවරයි. ඊට පස්සේ තව වගේක් තියෙනවා. ඒව නිකන් ඉන්න ගමන් කියවන්න. හොඳේ ගන්න දෙයක් තියෙනවා. ව්‍යවසායිකයෝ ගැන තියෙනවා. ජීවිතයට ගන්න දේවල් තියෙනවා. ඒකයි මම ටියුට් එකේ දාලා තියෙන්නේ. පිටු අංක 35ට වෙනකම් ඉවරයි. පිටු අංක 35ට වෙනකම් ඉවරයි. හරි? පිටු අංක 36 හතරවෙනි පාඩම තියෙනවා. හතරවෙනි chapter එක. ආර්ථිකයක නිෂ්පාදන හැකියාව. හැකියාමයි වක්‍ර වලට අදාළ පාඩම. හරි. මේ මෙතනට වෙනකම් කරපු දේවල් පැහැදිලිද ළමයි? අලුත් පාඩමක් තියෙන්නේ නිෂ්පාදන හැකියාමයින් වක්‍ර. මෙතනට වෙනකම් ඕකේද? අද කරපු ටික සම්බන්ධයෙන් මොකෝ තත්ත්වේ? හරි? අලුත් පාඩම තියෙන නිසා ළමයි මම තව විනාඩි 10ක විතර කාලයක් තියෙන. ඒ නිසා මම අලුත් පාඩම අද පටන් ගන්නේ නැහැ. ඊළඟ සතියේම අලුත් පාඩම පටන් ගන්නවා. නිෂ්පාදන හැකියාමයි වක්‍ර සම්බන්ධයෙන් පාඩම එන්නත් ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා. අර වගේම අපි ඩබල් ATT කර කර ඒකේ තියෙන A level ප්‍රශ්නත් කරනවා. සාකච්ඡා කරනවා. මේ දැන්ට කරන ටික පාඩම් කරලා ඉවර කරන්න. උඩ ගහ ගන්න එපා. මම හිතනවා මම ක්ලාස් එකේ ගන්නලා ඉවර වෙද්දිම මම අර ප්‍රශ්නත් කරන්නේ ඔයාලට මතකේ රඳවන්න ඕන නිසා ක්ලාස් එක ඉවර වෙන්න කලින් මම ක්ලාස් එක තුලදීම පාඩම් කරලා ඉවර කරන්න. ඔයාලට ගොඩ ගැහෙන ප්‍රමාණය අඩුයි. පාඩම් කරලා තව එක පාරක් දෙපාරක් වෙලාවක් විදියට බලන්න. හරි? එහෙනම් අපි ආපහු ඩබල් AT ක්ලාස් එකේ ඊළඟ සතියේ හම්බෙමු. ඒ ලෙවල් ක්ලාස් එකේ ප්‍රශ්න උත්තරයට හම්බෙමු. මොඩල් දවසක්.